හරි සියම් සුබ දවසක් වේවා. ඉතින් ළමයි අද පාඩම අපි මීට කලින් කතා කරා ආහාර මත්ස්‍ය වගාව කියන කොටස. ඉතින් ආහාර මත්ස්‍ය වගාවේ පළවෙනි කොටස අපේ YouTube නාලිකාවේ තියෙනවා BST Drive සිංහල YouTube නාලිකාවේ. ඒ වගේම දෙවෙනි කොටසක් තියෙනවා. ඉතින් අද කරන්න යන්නේ ආහාර මත්ස්‍ය වගාවේ අවසාන කොටස part 3. තුන්වෙනි කොටස තමයි අද මේ විදිහට අපි අවසන් කරන්න යන්නේ. ඉස්ලාම කියනවා අපි ගිය පාඩම එහෙම නැත්නම් part 2 එහෙම නැත්නම් දෙවෙනි කොටසේ ආහාර මත්ස්‍ය වගාව දෙවෙනි කොටසේ අපි කතා කරලා තියෙන්නේ අන්තිමේදී කතා කරේ පොකුණු නිර්මාණය කිරීම පිළිබඳව අපි කතා කරේ. අවසානයේදී පොකුණු නිර්මාණය කිරීම කොහොමද පොකුණක් හදාගන්නේ කියන දේ තමයි අපි කතා කරේ. හරි. ඉතින් අද කතා කරන් තියෙන්නේ ඒ හදපු පොකුණට ඒ පොකුණ කොහොමද ජලය දාන්නේ එහෙම නැත්නම් ජලය සැපීමට පෙර කරන්න ඕන පොකුණට සිදු කළ යුතු ක්‍රියාකාරකම් මොනවද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. රයිට්. ඉතින් නැවතත් කියන්නේ ආහාර මත්ස්‍ය වගාවේ අවසාන කොටස. හරි. මෙතනින් ආහාර මත්ස්‍ය වගාව ඉවරයි. ඉතින් සම්පූර්ණ නෝට් එක තියෙනවා. හරි. බලලා ලියා ගන්න පුළුවන් ඕන කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ. බලලා මේක ලියා ගන්න. හරි. කිසිම ගැටලුවක් නැහැ. මොකද මේවා මම ක්ලාස් එකේ උගන්වන නෝට් තමයි මේ නාලිකාවේ දාලා තියෙන්නේ. හරි. ඒකෙන්ද කිසිම ගැටලුවක් නැහැ. බලලා ලියා ගන්න. රයිට්. ඉතින් එහෙම කියමින් අපි පාඩමට සම්බන්ධ වෙමු. රයිට්. පොකුණු තුළ ජලය සැපීමට පෙර පහත ක්‍රියාකාරකම් සිදු කළ යුතුය. පොකුණු පිළියෙල කිරීම. ඔව්ලමයි. දැන් අපි අර විදිහට පොකුණක් හදාගත්තානේ. දැන් අපි කියවනේ දිග පළල ඒ විදිහට දාලා ඔන්න පොකුණ හදාගත්තා. හරි. පොකුණ හදාගෙන අපි ගිය පාර ඒ ඔක්කොම කතා කරා. හරි. කොහොමද පොකුණකට ජලය පුරවන්නේ කියලා. හැබැයි ඒ විදිය ඒ කියපු විදිහට පොකුණට එකපාරට ජලය පුරවන්නේ නැහැ. හරි. පොකුණු නිර්මාණය කරාට පස්සේ ඒ පිළිවෙලක් තියෙනවා. හැම දෙයකම තියෙනවනේ විදියක් ක්‍රමයක් තියෙනවනේ. ඒතර මේ විදිය ගැන තමයි අපි කතා කරන්නේ. කොහොමද මේ පොකුණක් පිළියෙල කරගන්නේ? දැන් පොකුණක් නිර්මාණය කරපු පළියට අපිට ජලය යොදලා මාළු දාන්න බෑ. හරි. ඒතර මේ මාළුන්ට අවශ්‍ය පරිදි උච්ච පරිසරය හදන්න ඕන. හරි. ඒතර මේ පරිසරය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ. රයිට්. එහෙනම් ළමයි පොකුණු පිළියෙල කිරීම. හරි. එතෙන් තමයි පාඩම පටන් ගන්න. මිරිදිය මසුන් වගාව සඳහා පොකුණු දැනුම් පසු ඒවා ඔවුන්ට ගැළපෙන ලෙස පිළියෙල කළ යුතුය. මෙමගින් කුඩා කීටයන්ට හෝ ඇඟිල්ලන්ට විඩාවෙන් තොර ජලජ පරිසරයක් ලබා දීමෙන් ඔවුන්ගේ උජ්ජීවන ප්‍රතිශතය වැඩි කරගත හැකියි. ඔව්ලම සාමාන්‍යයෙන් මේ මිරිදිය වගාව සඳහා මේ පොකුණක් නිර්මාණය කරාට පස්සේ ඒ පොකුණට ගැළපෙන විදියට මාළුන්ට ගැළපෙන විදියට පිළියෙල කරගන්න ඕනේ. හරි? ඒතර ඒ මගින් වෙන්නේ අර මේ කුඩා කීටයන්ට හෝ ඇඟිල්ලන්ට විඩාවෙන් තොර ජලජ පරිසරයක් ලබා දීමෙන් ඔවුන්ගේ උජ්ජීවනය කියලා කියන්නේ ඔවුන්ගේ ප්‍රබෝධමත්තාවය. අර අපි කියන්නේ දැන් කොහේ හරි දැන් මාළුන්ට අර උජ්ජීවනය කියලා කියන්නේ මේකදී වෙන්නේ මේ මිය යෑමෙන් තොරව ජීවත් වෙන්න වගේ. අන්න ඒ වගේ අදහස් තමයි එන්නේ. කියන්නේ උජ්ජීවනය කියලා කියන්නේ මිය යෑමෙන් තොරව බොහොම රීපේෂෝ ප්‍රබෝධමත් මේ පොකුණ තුල ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මේක සරල අදහස තමයි මිය යෑමෙන් තොරව ජීවත් වීම. හරි? ඉතින් මිය යෑමෙන් තොරව ජීවත් වීම ඔය උජ්ජීවනය කියලා කියන්නේ ඒක වැඩි කරගන්න පුළුවන්ලු මේ විදිහට පොකුණු පිළියෙල කරොත්. හරි? එතකොට අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. රයිට්. පසු කීටයන් හෝ ඇඟිල්ලන් පොකුණට නිදහස් කිරීමට ප්‍රථම ඉතා සැලකිලිමත්ව ජලජ පරිසරයේ උචිත ලෙස පාලනය කළ යුතුය. එහි ස්වභාවික ආහාර සුලභ විය යුතු නමුත් සුපෝෂණ තත්ත්වයක් ඇති නොවිය යුතුය. රෝගකාරක යන්ගෙන් තොර විය යුතුය. ඔව්. සාමාන්‍ය මේ පොකුණු වලට දාන්නේ ළමයි ගොඩක් දුරට අපි දාන්නේ පසු කීටයන් හෝ ඇඟිල්ලන්. හරි. එතකොට බොහෝ දුරට දාන්නේ ඇඟිල්ලන්. හරි. ඉතින් මේ ඇඟිල්ලන් පොකුණු තුලට නිදහස් කිරීමට ප්‍රථම ඉතා සැලකිලිමත් මේ ජලජ පරිසරයේ මේ මාළු පටන්ට උචිත ලෙස හරි ගස්ස ගන්න ඕන. හරි නිර්මාණය කර ගන්න ඕන. නැත්නම් පිළියෙල කර ගන්න ඕන. ඉතින් ඒ වගේම එහි ස්වාභාවික ආහාර ඉතාමත් සුලභ වෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එම පාසි වගේ ජලජ පැලැටි වගේ ආහාර සුලභ වෙන්න ඕන. නමුත් අර සුපෝෂණ තත්ත්වයක් ඇති වෙන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එම සුපෝෂණ කියන්නේ නයිට්‍රේට් සහ ෆොස්ෆේට් අන්තර්ගත වෙලා ඒ පොකුණ කොළ පාටට හරි දිස්වීම තමයි සුපෝෂණය කියලා කියන්නේ බොහොම සරලව. හරි. ඒ කියන්නේ ජලයට විවිධ පෝෂක කොටස් එකතු වෙලා ඇල්ගී අනවශ්‍ය විදියට වර්ධනය වෙලා පොකුණ අර කොළ පාටට අරගෙන ජල ජීවීන්ට නුසුසුසු තත්ත්වයටපත් වීම තමයි ඔය සුපෝෂණය කියලා කියන්නේ. ඉතින් ඒ සුපෝෂණ තත්ත්වයකට යන්න බෑ. නමුත් පොකුණ තුල අර ස්වාභාවික ආහාර ඔය පාසි ඒ වගේ දේවල් තියෙන්න ඕන. ඒ වගේම රෝගකාරකයන්ගෙන් ගෙමුත් තොරවීමක් වෙන්න ඕන කියලා මේ තමයි මේ කියන්නේ. කියන්නේ අපි ගත්තොත් අපි මීට ඉහත පාඩම්වලදී අපි කතා කරා ඔක්කොම ලින්ක් ටික මම මේ වීඩියෝ එකේ දාන්නම්. හරි. සමස්ත මාළු පාඩම මේ කියන්නේ මත්ස්‍ය ඒ 8 වෙනි පාඩමම අපේ නාලිකාවේ තියෙනවා. ඔකට බලන්න පුළුවන්. බොහොම
පැහැදිලිව මම හිතන්නේ බොහොම පැහැදිලිව ඔක්කොම නෝට් ටික මේ පාඩමේ තියෙනවා. හරි ඒක ගැටලුවක් කරගන්න බෑ. ඉතින් රෝගකාරකයන් කියලා කියන්නේ වෛරස් බැක්ටීරියා දිලීර ඒ වගේ මේ රෝගකාරකයන්ගේ එහෙම නැත්නම් රෝග අරන් යන රෝගකාරක ජීවීන්ගෙන් තොර වෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් බලමු කොහොමද පොකුණු පිළියෙල කරගන්න කියලා. ඔලොමයි. ජලජ ජීවීන්ට උචිත ලෙස පොකුණු පිළියෙල කිරීමේදී පොකුණු පවිත්‍ර කිරීම, pH ගේ නිවැරදි කිරීම, පොකුණු පිරීම හා සරු කිරීම, වාතනය කිරීම යන පියවර කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඔව්. දැන් අර විදියට හදාගත්ත පොකුණ මම කලිමුත් කිව්වා මේ මාළුන්ට ඌවමනා වෙන විදියට, ඒ කියන්නේ එහෙම නැත්නම් මාළුන්ට උචිත වෙන විදියට හදා ගන්න ඕන. මාළු පැටවුන්ට උචිත වෙන විදිය හදා ගන්න ඕන. ඒතර ඒක පළවෙනි පියවර තමයි පොකුණු පවිත්‍ර කිරීම, ඒ වගේම pH ගේ නිවැරදි කිරීම, පොකුණු පිරීම හා සරු කිරීම, වාතනය කිරීම යන පියවර කෙරෙහි තමයි ප්‍රධාන වශයෙන්ම පොකුණක් නිර්මාණය කිරීම කරයින් පස්සේ පසුව සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන සාධු. රයිට්. අපි එහෙනම් මේ පියවර එකින් එක අපි විස්තරාත්මකව කතා කරමු. රයිට්. පොකුණු පවිත්‍ර කිරීම. පළවෙනි තමයි පොකුණු පවිත්‍ර. ඔව්. පොකුණු තැනිමට තෝරා ගන්නා භූමියේ භූගත ජල මට්ටම ඉහළ අගයක පිහිටා තිබිය යුතුය. එහෙනම් වැවක් ආසන්නයේ හෝ කුඹුරක් ආසන්නයේ පිහිටි භූමියක් විය යුතුය. සාමාන්‍ය ළමෙන් පොකුණක් නිර්මාණය කිරීමට තෝරා ගන්නා ලද භූමිය භූගත ජලය මට්ටමට ඉහළ අගයක පිහිටා තියෙනවා. හරි? ඒකෙදි බොහොම සරලව අදහස් කරන්නේ මේ කට්ටිය වැවක් ආසන්නයේ හෝ කුඹුරක් ආසන්නයේ වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේකෙදි මේ සරලවම මෙතනදී මේ අදහස් කරලා තියෙන්නේ ජලය හිඳෙන්න බෑ. හරි? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තමයි වැවක් ආසන්නයේ වගේ පොකුණක් නිර්මාණය කරොත් කවදාවත් ජලය හිඳෙන්නේ නෑනේ. මොකද අර වතුර භූගත ජල මට්ටමට ඉතාමත් ආසන්නව තියෙන්නේ. හරි? එතකොට මේ ජලය හිඳෙන්නේ නෑ හැම තිබ්බාම. හරි? ඉතින් ඒක කියන්නේ අර මාළුන්ට අවශ්‍ය පරිසරය දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් මාළුන්ට අවශ්‍යනේ ජලය. දැන් හැම කාලෙකම ජලය තියෙන්න ඕන. හරි? එතකොට මේ තෝරා ගන්නාලද පොකුණු තැනින්ම තෝරා ගන්නාලද භූමියත් තාමත් හොඳ භූගත ජල මට්ටමට වඩා ඉහළින් මේ ජලය තියෙන. හරි? ඉහළ අගයක තියෙන භූගත ජල මට්ටම ඉහළ අගයක පිහිටා තිබෙන භූමියක් තෝරා ගන්නවා. බොහොම සරලව කිව්වොත් කුඹුරක් ආසන්නයේදී හෝ වැවක් ආසන්නයේ තෝරා ගන්න ඕන. ඉතාමත් උචිතයි කියලා තමයි මේ කියන්නේ. දෙවෙනි එක මෙවැනි භූමියක පොකුණු හැරු පසු ස්වාභාවිකවම ජලය උණයි. මං කිව්වේ ඔව් මේ ඒ වගේ භූමියක ළමයි පොකුණක් හැදුවට පස්සේ ස්වභාවිකවම ජලය උරනවා. හරි? උනනවා. මෙසේ උනාදී ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. ඔව්. හැබැයි ඒ විදිහට උනපු ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. ඉන්පසු විෂ බීජ විනාශ කිරීම සඳහා විරංජන කුඩු වර්ග මීටරයට ග්‍රෑම් 30ත් 40ත් අතර ප්‍රමාණයක් වන පරිදි පතුල මත විසිරුවා හැරිය යුතුයි. ඔව්. මේකෙදි ළමයි ඊට පස්සේ කරන්නේ මේ විදිහට උණපු වතුර දැන් අපි කිව්වනේ පොකුණක් හදනකොට මේ ආහාර මත්ස්‍ය සඳහා පොකුණක් නිර්මාණය කරනකොට ඒ පොකුණ සඳහා භූමිය තෝරාගන්නේ වැවක් ආසන්නයේ හෝ කුඹුරක් ආසන්නයේ. හරි. ඒතර එහෙම තෝරාගත්තාම ප්‍රධාන වශයෙන් වැවක් ආසන්නයේ වගේ තෝරාගත්තාම ඒක හාරපුවට පස්සේ ජලය උනනවා. හරි? ජලය උනනවා. ඉතින් ජලය උනුවට පස්සේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා මේක විස බීජ හරණය කරන්න ඕනේ. හරි? අර කලින් වගේ රෝගකාරක ශුද්ධ වීම තොර කරන්න ඕනේ. ඒ සඳහා මේක කරන්නේ ළමයි විරංජන කුඩු වර්ග මීටරයට ග්‍රෑම් 30ත් 40ත් අතර ප්‍රමාණයක් වන පරිදි පතුල මත විසිරුවා හැරීමක් කරනවා. මොකද පතුල තුල ඉන්න පුළුවන් රෝගකාරක බැක්ටීරියා, දිලීර, වෛරස් වගේ රෝගකාරකින් ඔවුන් විනාශ කරන්න ඕනේ. ඉන්පසු ජලය අඟල් 6ත් අතර පමණ උසට පුරවා දින 7ක් තබා සෝදා ඉවත් කළ යුතුයි. ඔව්. ඊට පස්සේ කරන්න ළමයි ජලය අඟල් 6ත් 7ත් පමණ උසකට මේක පුරවලා දින 7ක් තබා සෝදා ඉවත් කිරීම කරන්න ඕන. හරි? පැහැදිලි? දැන් අර විදියට ඔන්න පොකුණු පතුලට ඒක වර්ග මීටරයට ග්‍රෑම් 30ත් 40 ප්‍රමාණයක් වන පරිදි විරංජන කුඩු දැම්මා. ඊපසු ජලය අඟල් 6ත් අතර පමණ උසට පුරලා දින 7ක් තියලා මේක සෝදා ඉවත් කරන්න ඕන. හරි? රයිට්. ඇතම් පොකුණු වල පතුලේ ආම්ලික බවක් ඇත. ඒ ඉවත් කිරීමට විරංජන කුඩු දමා සේදු පොකුණට අලුහුණු වර්ග මීටරයට ග්‍රෑම් 100ක් 200ක් ප්‍රමාණ ඉසීම දින 2-3ක් තබා සෝදා හැරිය යුතුයි. හැබැයි මෙන්න මේ විදිහට දැන් විරංජන කුඩු දාලා දින 7ක් තියලා පොකුණ රෝගකාරයෙන් ඉවත් කරා. ඇතම් පොකුණු පත්ල ආම්ලික බවක් තියෙනවා. මොකද ආම්ලික වුණා කියලා කියන්නේ මේක බලපානවා. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්ට බලපානවා. මොකද බලපානවා කියලා කියන්නේ උචිත pH පරාසයක් තියෙනවනේ මාළුන්ට ජීවත් වෙන්න. හරි? ඒතර මේ ජලයත් එක්ක මේක මිශ්‍ර වෙලා මාළුන්ට අහිතකර තත්ත්වයක් ඇති වෙනවා. මාළු මිය යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ පොකුණ ආම්ලික පොකුණක් අර නැවතත් pH එකේ යථා තත්ත්වයට ගෙන අලු හුණු දානවා. අලු හුණු දාන්න ළමයි වර්ග මීටරයට ග්‍රෑම් 100ක් 200ක් ප්‍රමාණ ප්‍රමාණයක් තමයි ඉසීම කරන්නේ. මේක මේ විදිහට ඉසීම කරලා දින 2-3ක් තියලා මේ අලු හුණුත් ඉවත් කරලා අරින්න පුළුවන් සෝදා හැරලා. හරි? ඒක තමයි කියන්නේ. බොහොම සරලව. රයිට්. එහෙනම් ඊළඟ කොටසට යමු. pH අය නිවැරදි කිරීම. pH අය මගින් පවතින හයිඩ්‍රජන් අයන ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා දී. ඔව්.
ඔය දැන් දෙවෙනි කතාව තමයි ළමයි pH අගේ නිවැරදි කිරීම. දැන් පොකුණු පිළියෙල කිරීමේදී පළවෙනි එකේ ගැන අපි කතා කරන්නේ පොකුණු පවිත්‍ර කිරීම. දැන් දෙවෙනි එකේදී කරන්නේ pH අගේ නිවැරදි කිරීම. හරි. right. pH අගේ මගින් ජලයේ පවතින හයිඩ්‍රජන් ආයන ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා දෙයි. බොහොම සරලව මම කියන්නේ. pH අගේ කියලා කියන ළමයි ආම්ලිකතාවය හෝ බාෂ්මිකතාව පෙන්වන යම් මිනුමක්. හරි. ඔය හයිඩ්‍රජන් ධන ආයන සාන්ද්‍රණය කීකේ තිබ්බට හරි මම මේක සරලව කටට පැහැදිලි කරොත් එහෙම pH අගේ කියලා කියන්නේ බොහොම සරලව කොත් 1 සිට 14 දක්වා හරි පරාසයක විහිදෙන ඒකෙදි 7 කියලා කියන්නේ උදාසීන 7ට අඩු කියලා කියන්නේ ආම්ලික 7ට වැඩි කියලා කියන්නේ බාෂ්මික. හරි. ඒතර ආම්ලික සහ බාෂ්මිකතාව පෙන්눔 කරන යම්කිසි මිනුම් දණ්ඩක් මිනුම් ආකාරය තමයි pH අගේ කියලා කියන්නේ. බොහොම සරලව හයිඩ්‍රජන් ධන ආයන කියයි ආරකයි මේකයි කතා තියෙනවා. නමුත් බොහොම සරලව අපි ඉගෙන ගන්න බෑ නේද? මොකද මේකද හයිඩ්‍රජන් ධන ආයන අර ආයන මේ ආයන කියලා හරියන්නේ නැහැ. වෙන දේ දන්නේ නැත්නම්. හරි. ඔකට වෙන දේ දන්නවනම් ඔකට කිසි ගැටලුවක් නැහැ. හරි. වෙන දේ දැනගන්න. ඒකෙන්ද ඒ විදිහට මතක තියාගන්න pH අගේ කිව්වා. හරි. ඔව්. මත්ස්‍යයන් සඳහා pH අගේ 6.5 7.5 අතර පවත්වා ගැනීම යෝග්‍ය වෙන අතර දෙනකදී වෙනස් වන pH අගේ 0.5ට වඩා වැඩි නොවේ. අනිවාර්යයෙන්ම ළමයි මේ අපි මේ කලින් කතා කරලා තියෙන දේවල් මේ අපි කතා කරන්නේ නැවත pH අගේ නම් අනිවාර්යයෙන්ම 6.5 7.5 අතර තියෙන්න ඕන. හරි. නමුත් මේ pH අගේ අඩු වෙන්න පුළුවන් යම් හේතු හින්දා pH අගේ අඩු වෙන්න පුළුවන් මේ පොකුණ තුල තියෙන ජලය. එහෙම අඩු වුණත් ඒක අඩු වෙන්න ඕන දවසකට pH අගේ 0.5කට වඩා වැඩි නොවිය. වැඩි වීමක් වෙන්න බෑ. හරි. යෝග වෙනද දිනකදී වෙනස් වෙන pH අගේ 0.5කට වඩා වැඩි නොවිය වෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් pH අගේ ළමයි අඩු වෙන්න පුළුවන් නේ. දැන් අඩුයි හෝ වැඩි වෙන්න පුළුවන්. විචලන වීමක් වෙන්න පුළුවන් එක එක කාරණාවල. අපි තුමු මේක අඩු වෙනවා කියලා ආම්ලික වෙනවා කියලා. ඒතර ආම්ලික වෙනකොට 6.5 7.5 අතර තමයි pH අගේ හරි අගය. නමුත් මේ අගයට වඩා අඩු වැඩි වීම වෙන්න පුළුවන්. හරි. ඒ අඩු වැඩි වීම වෙනකොට ළමයි සාමාන්‍යයෙන් දවසකට pH අගය 0.5කට වඩා අඩුවෙන් තමයි ඒක වෙන්න ඕන. හරි. සාමාන්‍ය 0.5ක් වගේ තමයි ඒක වෙන්න ඕන දවසකට. ඒ අඩු වීම වෙන්න අඩු හෝ වැඩි වීම වෙන්න ඕන pH එකේ. ඒක තමයි මේ පැහැදිලිවම කියන්නේ. හරි. ඔව්. අපි බලමු. pH එකේ කුඩා වෙනස පාසසුන්ට ඉතා ප්‍රබල ලෙස බලපෑම ඇති කරයි. ඔව්. පැහැදිලිවම මොකද මේ pH කියන එක ළමයි ඉතාම පොඩි වෙනසක් වුණත් සතුන්ට බලපෑම ඇති කරන්න පුළුවන්. එවන් pH එකේ 4 වන සීමාවේදී අධික ආම්ලතාවය නිසාත් අගේ 11 13 වන සීමාවේදී අධික ශාරීයතාවය නිසාත් මසුම්යයි. ඔව්. පැහැදිලිවම ගත්තු ළමයි මේ pH එකේ 4ට සීමාවේදී අධික ආම්ලිකතාවයේ හින්දාත් ඒ වගේම pH එකේ 11 13 වගේ සීමාවේදී අධික ශාරීයතාවය නිසාත් මසුන් මිය යන්න පුළුවන්. ඒතර ඔකට තේරෙනවා pH එකේ කොච්චර වැදගත්ද මේ මත්ස්‍ය වගාවට කියලා. දැන් මේ ආහාර මත්ස්‍ය වගාව. දැන් අපි කතා කරන්නේ ආහාර මත්ස්‍ය වගාවට කොච්චර වැදගත්ද කියලා ඔකට තේරෙනවා. හරි තේරෙන්න ඕන. right. pH එක නිර්ණය කිරීම සඳහා පොකුණු ස්ථාන කිහිපයකින් පාංචු නියදි ලබාගෙන pH මීටරයක් වගේ සිදු කළ යුතුයි. pH එක 7ට වඩා අඩු වගයක් ලැබේ නම් 7 හෝ ඊට වැඩි වන තුරු හුණු එකතු කිරීම නිවැරදි කළ යුතුයි. හරි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ pH එක නිර්ණය කිරීම සඳහා මේ අවශ්‍ය නම් අපිට මේ පොකුණෙන් තැනින් තැන ජල සාම්පල් ටිකක් අරගෙන අපිට pH එකේ මයින්න පුළුවන්. ඒතකොට pH එකේ 4ට වඩා අඩුයි කියලා කියන්නේ ආම්ලික ඒ ආපු වගේ pH එකේ 4ට වඩා අඩුයි නම් ආම්ලිකයි නම් හරි හුණු එකතු කරන්න පුළුවන්. ඒක නැවත යථා තත්ත්වයට ගෙනීම සඳහා. හරි. ඒක තමයි මේ කියන්නේ. පොකුණු පසේ හුණු අවශ්‍යතාවය pH එකේ මත පමණක් නොව පසේ වයනය අනුවද වෙනස් වේ. උදාහරණ මැට් පස්වල සාපේක්ෂව වැඩි හුණු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වැලි පස්වල අවශ්‍ය සාපේක්ෂව අඩු හුණු ප්‍රමාණයක්. සාමාන්‍ය ළමයි පොකුණු පසේ මේ තියෙන මේ අවශ්‍යතාවය. හරි. පොකුණු පසේ හුණු අවශ්‍යතාවය pH එකේ පමණක්ම නොවේ පසේ තියෙන වයනය මතත් වෙනස් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය මැටි පස් වලට සාපේක්ෂව වැඩි හුණු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වැලි පස් වලට අවශ්‍ය වන්නේ සාපේක්ෂව අඩු හුණු ප්‍රමාණයක් කියලා තමයි මෙතනදී මේ බොහොම සරලව කියන්නේ. හුණු භාවිතයේදී ඩොලමයිට්. ඔව් අලු හුණු භාවිත කළ හැකියි. අලු හුණු යෙදීමේදී පොකුණු වටා ඌ බැමි වලට යෙදීම වැදගත් වේ. එසේ මේ දවසේ සුළං අවම වෙලාවක කළ යුතුයි. සාමාන්‍යම හුණු විදියට අපි පාවිච්චි කරන්න පුළුවන් ඩොලමයිට් අලු හුණු ඒ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අලු හුණු යෙදීමේදී පොකුණු වටා බැමි වලට යෙදීමත් වඩා යෝග්‍ය වෙනවා. ඒ වගේම එසේ මේ දවසේ සුළං අවම වෙලාවක කළ යුතුය. නොමැතිනම් සුළඟමයි හුණු ගසාගෙන යනු ඇත. හුණු දැමීම නිසා ආම්ලිකතාව ඉවත් වීමට අමතරව බැක්ටීරියා විවිධ ව්‍යාජ ජනකයන් තරංකාරී ජීවීන්ද විනාශ වී යාම වාසියකි. ඕ මේ හුණු දාණයෙන් වෙන්නේ ගොඩාක් දුර ළමයි රෝගකාරක ශුද්ධ ජීවීන් සහ බැක්ටීරියා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක අමතර වාසියක් කියලා කියනවා. ඒ වගේම ළමයි දවසේ සාමාන්‍ය සුළං අඩු කාලෙකදී තමයි මේ හුණු යෙදීම කරන්න නැත්නම් හුණු ටික ගහගෙන යන්න පුළුවන් මේ පොකුණු වලට හුණු යෙදීමේදී. හරි. ඒක තමයි මේ කියන්නේ. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. හරි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා මේ pH නිවැරදි කිරීම සම්බන්ධව. හරි.
උදාහරණයක් වශයෙන් ප්‍රධාන වශයෙන්ම pH එක අඩුයි නම් අපිට කරන්න තියෙන්නේ pH එක යථා තත්ත්වයට ගැනීම සඳහා අලු හුණු යෙදීම තමයි කරන්න වෙන්නේ. හරි ඒක තමයි මෙතන මේ සරලවම මෙතන අපි කතා කරේ. හරි බොහොම සරලව කතා කරේ. හරි එහෙනම් මම හිතුවා ඊට ගැළුවක් නැතුව ඇති කියලා. අපි ඊළඟ කොටස යමු. පොකුණු පිරවීම හා සරු කිරීම. right. මිරිදිය පොකුණු පොහොර කිරීම අනුව මසුන්ට අවශ්‍ය සත්ව හා ශාක ප්ලාංග වර්ධනය කර ගැනීමයි. පොකුණේ විෂ බීජ ව්‍යාජනක හා අනෙකුත් තරංකාරී සතු විනාශ කිරීම සඳහා විරංජන කුඩු යොදා සෝදා හැරීමෙන් සති 1.5කට පසු ජලය අඩි 1.5 දක්වා උසටකට පිරවිය යුතුය. ඔලොමයි. මේ පොකුණු පිරවීමට පෙර අනිවාර්යයෙන්ම දැන් අපි කතා කරන්නේ පොකුණු පවිත්‍ර කරන්න ඕන, පොකුණේ pH එක සකස් කරන්න ඕන කියලා. දැන් මේ පොකුණු පිරවීම මේ පුරවද්දි හරි පුරවලා එකපාරටම අලු දාන්නේ නැහැ. හරි මේ පොකුණු සරු කරන්න ඕන. අපි බලමු මොකද්ද මේ සරු කිරීම කියන්නේ කියලා. පොකුණු සරු කිරීම කියලා කියන්නේ ළමයි සරලව ගොත් සත්වා ශාක ප්‍රවාංග වර්ධනය කර ගැනීම. හරි ඉතින් පොකුණේ අර අපි කලින් කතා කරා වගේ ස්වාභාවික ආහාර වර්ධනය කර ගැනීම. හරි නිකන් පොකුණේ නිකන් කොළ පාටට වගේ හැරෙන්න දාන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ පොකුණේ පාසි ටිකක් වර්ධනය කර ගැනීම තමයි මේ පොකුණු සරු කිරීම කියලා කියන්නේ. සරු කරනවා. පොකුණක් සරු කරනවා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර මාළුන්ට අවශ්‍ය කරන ස්වභාවික පරිසරය ලබා දීමත් ඒ වගේම ආහාර ලබා දීමත් තමයි මෙතනදී මේ කරන්නේ. ස්වභාවික ආහාර ලබා දීමත් කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ළමයි මේ පොකුණේ තියෙන සරලව කිව්වොත් නැවතත් කිව්වොත් පොකුණේ සරු කිරීම යනු ඔය කට්ටිය තේරෙන භාෂාවෙන් කිව්ව පොකුණේ මේ පාසි ප්‍රමාණය ටිකක් වැඩි කර ගැනීම තමයි මේ කරන්නේ. හරි? රයිට්. ඔව්. පොකුණේ විෂ බීජ ව්‍යාජනක හා අනෙකුත් තරංග සතු විනාශ කිරීම සඳහා විරංජන කුඩු යොදා හැරීමෙන් සෝදා හැරීමෙන් සති 1.5 පසු ජලය අඩි 1.5 උසකට පිරිය යුතුය. ජලය පොහොර කිරීමට මේ අපි බලමු දැන් මේ ජලය පොහොර කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේක සරු කරන්නේ කොහොමද කියලා බලමු. ගොම වර්ග මීටරයට කිලෝග්‍රෑම් 1ක් වන ලෙස හෝ යූරියා වර්ග මීටර ග්‍රෑම් 3ක් සහ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වර්ග මීටර ග්‍රෑම් 1.2ක් වන ලෙස ජලයට එක් කළ යුතුය. හරි? රයිට්. ජලය පොහොර කිරීමේදී ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් ජලය සරු කිරීම. මේකට සරු කිරීම කියලාත් කියනවා. මේකට ජලය පොහොර කිරීම කියලාත් කියනවා. නම් දෙකෙන්ම කියන්න පුළුවන්. හරි? ප්‍රධාන වශයෙන් භාවිත කරන ළමයි ගොම වර්ග මීටරයට කිලෝග්‍රෑමයක් හෝ යූරියා වර්ග මීටර ග්‍රෑම් 3ක් එහෙම නැත්නම් ට්‍රිපල් ෆොස්ෆේට් TSP වර්ග මීටර ග්‍රෑම් 1.2ක් ලෙස ජලයට එක් කිරීම තමයි කරන්නේ. බොහෝ ගොඩාක් දුරට මම නම් දැකලා තියෙන ළමයි මේ ජලයට ගොම එකතු කිරීම තමයි ගොඩාක් දුරට දැකලා තියෙන්නේ. හරි? වර්ග මීටරයට කිලෝග්‍රෑම් 1ක් වන ලෙස මේ ගොම එකතු කිරීම තමයි මම දැකලා තියෙන්නේ බොහෝ දුරට. හරි? මේස පොහොරේ දු ජලයේ සති 1.5 ගිය පසු කළු දුඹුරු වර්ණයක් ගන්න. මේ අවස්ථාවේදී ජලයේ ප්‍රවාහංග වර්ධනය වීම ඇති බව පෙන්눔 කරයි. ජලයේ ලාකොළ පැව වූ පසු නැවත ජලය එක් කර ජල මට්ටම අඩි 3.5 දක්වා වැඩි කළ යුතුය. මේ අවස්ථාවට පැමිණීම පසු ඇඟිල්ලන් තැන්පත් කළ යුතුය. ඔව්. මේ විදිහට පොහොර යෙදුවට පස්සේ මේ ජලයට හරි ගොම කියලා කියන්නේ පොහොරක් නේ. මේ විදිහට ජලය පොහොර යොදලා ඒ විදිහට තියලා සති 1.5මාරක් විතරක් වගේ කාලයක් ගියාට පස්සේ මේ කළු දුඹුරු පාටක් ගන්නවා මේ ජලය. හරි? මෙන්න මේ අවස්ථාවේ තමයි මේ අර පාසි වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් ජලයේ ප්‍රවාහංග වර්ධනය වීමක් සිදු වෙන්නේ. හරි? ඔව්. සාමාන්‍ය මේ ප්‍රවාහංග වර්ධනය වුණාට පස්සේ ජලයේ ලාකොළ පැහැ වූ පසු නැවත ජලය එක් කරලා හරි සාමාන්‍ය අඩි 3.5 දක්වා ජලය නැවත මේ එක් කරලා මේ අවස්ථාවේදී අවස්ථාවට පැමිණියාට පස්සේ එහෙම නැත්නම් මේ ලාකොළ පාටට ආවට පස්සේ ජලය ටිකක් එකතු කරලා ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදු කරනවා. එහෙම නැත්නම් මාළු පටව මෙම් පොකුණු වලට තැන්පත් කිරීම. එහෙම නැත්නම් මාළු පටව පොකුණේ ට දැමීම සිදු කරනවා. හරි? මම හිතනවා ඔකට පැහැදිලි වෙන්නේ නැති දැන් මේ කොහොමද කරන්න කියලා. මම නැවතත් කිව්වොත් පොකුණක් එහෙම නිර්මාණය කරාට ආවට ගියාට නිර්මාණය කරලා ආවට ගියාට එහෙම ජලය දාන්න බෑ. පොකුණු පිළියෙල කරන්න ඕනේ. එතනදී අපි කතා කරා කොහොමද මේ පොකුණේ pH එක සකස් කරන්නේ, පොකුණ පවිත්‍ර කරන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරේ අවසානයේදී පොකුණ පොහොර කරන්නේ කොහොමද කියලා. හරි? ප්‍රධාන වශයෙන් පොහොර කිරීම කියලා කියන්නේ මේක සරු කිරීම කියලාත් කියනවා. ඒ කියන්නේ ළමයි සාමාන්‍යයෙන් මාළු දාන්න කලින් එහෙම තමයි මත්ස්‍ය පැටව දාන්න කලින් පොකුණක් සරු කරන්න ඕන අනිවාර්යයෙන්ම. හරි? ඒ පොකුණ සරු කිරීමේ මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන්නේ පොකුණ සරු කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම මත්ස්‍යයන්ට අවශ්‍ය ස්වාභාවික ආහාර ලබා දීම, ස්වාභාවික ආහාර ලබා දීම. ඉතින් පොකුණක් සරු කිරීම කියන්නේ එහෙම නැත්නම් පොකුණක් පොහොර කිරීමක් කියලා කියන්නේ තමයි සාමාන්‍යයෙන් පාසි වර්ධනය කරවා ගැනීම. හරි? බොහොම සරලව මෙතන නිර්වචනය තියෙනවා. මම ඔයාලට තේරෙන්න කියන්නේ පොකුණු සරු කිරීම කියන්නේ බොහොම සරලව කිව්වොත් පාසි වර්ධනය කිරීම. එහෙම නැත්නම් ශාක ප්‍රවාහෝ සත්ව ප්‍රවාහංග මේ පොකුණ තුල වර්ධනය කරවා ගැනීම තමයි මේ පොකුණක් සරු කිරීම. එහෙම නැත්නම් පොකුණක් පොහොර කිරීම කියලා කියන්නේ. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා ඔකට දැන් දැනගත්තා. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඕලමයි. දැන් මේ විදිහට පොකුණ සරු කරලා ඉවරයි. ඔන්න දැන් පොකුණ වාතනය කරන්න ඕන. හරි? මොකද පොකුණට ඔක්සිජන් කියන එක අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම පොකුණක් වාතනය කරන්න ඕන. මොකද ජලයේ ජල ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. රයිට්.
අර්ධ සූක්ෂම අති සූක්ෂම ක්‍රමවලදී કૃත්‍රිම වාතනය කිරීමේ තාවය දත්තේ. හරි. ඔය අර්ධ සූක්ෂම අති සූක්ෂම කියලා කියන ළමයි මේ අපි ගත්තොත් මත්ස්‍ය ඝනත්වය අනුව මත්ස්‍ය නැති කිරීම සඳහා යොදා ගන්න ලබන ක්‍රම. හරි. ඒ ගැන මම මහලුකට කතා කරන්නේ නැහැ. કૃත්‍රිම වාතනය කිරීමේ තාවද. ඔව්. අර්ධ සූක්ෂම හා සූක්ෂම අති සූක්ෂම ක්‍රමවලදී કૃත්‍රිම වාතනය කිරීමේ තාවය දත්තේ. පොකුණු වල පසුගීටයන් තැන්පත් කිරීමට පෙතම පොකුණු වලට වාතරෝධ සවි කළ යුතුයි. ඔකට පේනවා වාතරෝධ කොහොමද මේ සවි කළා තියෙන්නේ කියලා. වාතනය මගින් වර්ධනය වෙන ස්ථානට අවශ්‍ය වර්ධනය වෙන ස්ථානට අවශ්‍ය ඔක්සිජන් සැපෙන අතර ඇල්ගී වර්ධනය හා පොකුණු පාත්ල පිරිසිදු කිරීමට උපකාරී වේ. මෙතන මේ ඉස්සෝ කියලා දැම්මට ඔකට එතන ඒක හදාගන්න වෙනවා ආහාර මස් වග. හරි. ඉස්සන්නේ මෙතන ඉන්න ඕන මට ඒක මේ වල ඉස්සන්නේ වෙන්න ඕන. මෙතන ආහාර මස්සින්ට අවශ්‍ය ඔක්සිජන් සැපෙන අතර ඇල්ගී වර්ධනය හා පොකුණු පාත්ල පිරිසිදු කිරීමට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි මේ වාතනය කිරීමේදී වටිනා දේ තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන්. හරි. ඒ ජලයේ ජල ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය හම්බ වෙනවා. ඒ වගේම ළමයි ඇල්ගී වර්ධනය හා පොකුණු පත්ල පිරිසිදු කිරීමටත් මේක ප්‍රධාන වශයෙන්ම උපකාර වෙනවා මේ වාතනය කිරීමට. පොකුණු වාතනය සඳහා કૃත්‍රිම වාතරෝධ පැඩල් වීල් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ තියෙන ළමයි ඔකට පැහැදිලි ඔකට පේනවා මෙතන රූපසයෙන් දාලා තිනවා පොකුණු වාතනය කිරීම සඳහා કૃත්‍රිම වාතරෝධක තමයි ප්‍රධාන වශයෙන්ම දාගන්නේ. හරි. භාවිතා කරන මේ සඳහා අධික මූලික වේදමක් වැය වේ. සාමාන්‍යයෙන් මේ පොකුණක් වාතනය කිරීමට કૃත්‍රිම ක්‍රමවල වේද මගින් මේ විශාල පොකුණු වාතනය කිරීම සඳහා අධික මුදලක් මූලික ප්‍රාග්ධනයක් වැය වෙනවා. අවශ්‍ය කරන වාතරෝධ ප්‍රමාණය පොකුණේ වපසිරය අනුව තීරණය වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් පොකුණේ ප්‍රමාණය අනුව වාතරෝධ 1ද 2ද 3ද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. හෙක්ටයාරයකට 4ත් 6ත් අතර ප්‍රමාණයක් අවශ්‍යතාව නොවේදී හැකියි. ඔව්. සාමාන්‍ය හෙක්ටයාර එකකට වාතරෝධ 4ත් 6ත් ප්‍රමාණයක් අවශ්‍යතාව අනුව යෙදීම කරන්න පුළුවන්. හරි. ඒක තමයි මේ කියන්නේ. බොහොම සරලව. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපි දැන් දන්නවා කොහොමද පොකුණක් වාතනය කරන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් ඊළඟ කොටසට යමු. ඔව්. පැටවුම් පරිසරයට හැඩ ගැස්වීම හා තැන්පත් කිරීම. හරි. රයිට්. අපි මීට කලින් කතා කරා පොකුණු සරු කිරීම යටතේ මාළු දැන් අපි දාලා ඉවරයි. හරි. දාලා ඉවර දැන් මම මේක අමතර කොටසක් විදිහට මම කටියට කියලා දෙන්නේ. මොකද පැහැදිලි කිරීමක් කරන්නේ. මොකද දැන් මීට කලින් අපි කතා කරා පොකුණු සරු කරලා ඒ සරු කිරීමෙන් පසුව ජලය ලාකොළ පාටට හැරුණාට පස්සේ ඇඟිල්ලන් තැන්පත් කරනවා කියලා. හරි. ඉතින් ඒ බලමු කොහොමද මේ පැටවුන් මේ පරිසර හැඩ ගැසීම හා තැන්පත් කිරීම කොහොමද මේ පොකුණු තුර කරන්න කියලා. මසුන් පැටවුන් සහිත ඔක්සිජන් පිරවූ උරය තැන්පත් කරන ස්ථානයට ගෙන ආවහම ඒ මිනිත්තු 10ක් 15ක් කාලයක් තුර පාවීමට ඉඩ හරි. ඔව්. අපි මේ කොටස් ළමයි කතා කරලා දිනවා බොහොම පැහැදිලිව කතා කරලා දිනවා. විසිතුරු මත්ස්‍ය වගාව ඒ විසිතුරු මත්ස්‍ය පාර්ට් එකේ අපි කතා කරලා දිනවා. හරි. මේ කොටස් ඉතින් නැවත නැවත මම කියලා දෙන්නම් කමන්නේ නැහැ. මසුන් පැටවුන් සහිත ඔක්සිජන් පිරවූ උරය තැන්පත් කරන ස්ථානයට ගෙන ආවහම මේ මිනිත්තු 10ක් 15ක් වතු තුර පාවීමට ඉඩ හරි. ඔව්. සාමාන්‍ය ළමයි අපි දැන් අභිජානාගාරයකින්ද හෝ එහෙම නැත්නම් කොහේ හරි ඉඳන් අපි හිතමු අභිජානාගාරය කියලා. අභිජානාගාරයේ ඉඳන් මත්ස්‍ය පැටවු අපිට ලබා දෙන්නේ කොහොමද අපි ගත්තොත් එimhe ඔක්සිජන් පිරවූ උරයක්නේ අපිට දෙන්නේ. එතන මේ උරය ගෙන ආපු ගමන්ම උරේ ඉන්න මාළු ටික අපේ ළඟ තියෙන මාළු එහෙම තමයි මාළු පොකුණට දාන්නේ නැහැ. හරි. මම හේතු ටික කිව්වා. ඒ පාඩම් ආයෙ බලන්න. හරි. මොකද අභිජානාගාරයේ තියෙන වතුර වල උෂ්ණත්වය වෙනස්. අපි ළඟ තියෙන පොකුණේ වතුරේ උෂ්ණත්වය වෙනස්. ජලයේ උෂ්ණත්වය වෙනස්. ඒතර මේ දෙක එකිනෙකට වෙනස්. හරි. දැන් උදාහරණයක් වශයෙන් අභිජානාගාරයේ තියෙන උෂ්ණත්වයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 28 වෙන්න පුළුවන්. අපි ළඟ තියෙන උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 වෙන්න පුළුවන්. එතකොට සෙල්සියස් අංශක 8ක පරතරයක් තියෙනවා. හරි. එතකොට ඔය පරතරයට අභිජානාගාරයෙන් ඉඳන් ගෙනාවු මාළු පැටවුන්ට හුරු වෙන්න බෑ. හරි. හුරු වෙන්න බෑ. මොකද ඉතා කුඩා උෂ්ණත්ව වෙනසට පවා උන් සංවේදී. හරි. එතකොට උන් පීඩාවක් වෙන්න පුළුවන් කෙලින්ම එකවර මුදා හැරියොත්. නමුත් මේකෙදි මේ කරනවා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ මාළු උර හරි ගෙනල්ලා පොඩ්ඩක් මිනිත්තු 10ක් 15ක් විතර වතුරේ පාවෙන්න තියෙනවා. හරි. ඕක තමයි කියන්නේ. ඒ විතර මසුන් සහිත බෑගේ ජලයේ උෂ්ණත්වය හා පොකුණේ උෂ්ණත්වය සමාන වීම සිදු වෙනවා. මං කිව්වේ. හරි. ඔන්න ඒ දැන් අපි ගත්තොත් එහෙම මිනිත්තු 10ක් 15ක් අතර ප්‍රමාණයක් මිනිත්තු 10ක් 15ක් අතර ප්‍රමාණයක් වතුර තුල පාවීමට ඉඩ හැරීමෙන් මොකද වෙන්නේ? අර අභිජානාගාරයේ තියෙන ජලයේ උෂ්ණත්වය සහ අපි ළඟ තියෙන ජලයේ පොකුණේ තියෙන ජලයේ උෂ්ණත්වය දෙක සමාන වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම සරලව කිව්වොත් එimhe අර අපි අභිජානාගාරයෙන් ගෙන ආපු පොලිතින් මල්ලේ උෂ්ණත්වයත් අපි ළඟ තියෙන පොකුණේ ජලයේ උෂ්ණත්වයත් දෙක සමාන වෙනවා මල්ල ටික වෙලාවක් පාවෙන්න ඉඩ හැරියොත්. හරි. ඔව්. එවිට මසුන් පැටවුන්ගේ අභ්‍යන්තර දේහ ක්‍රියාවන්ට සිදුවන අහිතකර බලපෑම ආවේ. ඔව්. එතකොට මේ උෂ්ණත්ව දෙක සමාන වීම තුලින් මොකද වෙන්නේ? අර මසුන්ගේ අභ්‍යන්තරයේ දේහ ක්‍රියාවන්ට සිදුවන අහිතකර බලපෑම අවවීමක් වෙනවා. මොකද
සෙල්සියස් 8ක වගේ ලොකු උෂ්ණත්වයකට උෂ්ණත්ව පරාසයකට මම අර කලින් ගත්ත උදාහරණෙත් එක කියන්නේ සෙල්සියස් අංශක 8ක වගේ ලොකු ඒ වගේ උෂ්ණත්ව පරාසයක් හරි මසුන්ට දරා ගන්න අමාරුයි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හිමින් මේ කියන විදිහට තමයි ඒක වෙන්න ඕන. හරි රයි ළමයි. ඉන් පසුව මස පැනොසිය කැමැත්තෙන්ම පිට යන තෙක් උරේ ජලය තුල ගිල්වා හෝ ඇල කරයි. ඔව්. ඉතින් ඊට පස්සේ කරන ළමයි මේ මිනිත්තු 10ක් 15ක් අතර කාලයක් මේ මත්ස්‍ය උරේ පොකුණ තුල පාවීමට ඉඩ හැරලා ඉතින් ටික වෙලා ගියාට පස්සේ අර කට ඇරලා මත්ස්‍ය මේ අපි ගත්තොත් මත්ස්‍ය බෑගේ උරේ කට ඇරලා ඉතින් විවෘතව කරනවා. විවෘතව තියෙනවා. ඉතින් ටික වෙලා ගියාට පස්සේ ඔවුන්ගේ සිය කැමැත්තෙන්ම ඔවුන් ඒ පොකුණ තුලට ගමන් කරනවා. හරි මත්ස්‍ය උරේ සිට පොකුණ තුලට ගමන් කරනවා. හරි ඉතින් මේකට ඉතින් ඇල කරලා තියන්නත් පුළුවන්. හරි මත්ස්‍ය අපි ගත්තොත් මත්ස්‍ය ටැංකිය එහෙම නැත්නම් සෝරි මත්ස්‍ය උරේ ඇල කරලා තියන්නත් පුළුවන්. මොකද එතකොට මත්ස්‍ය උරේ ඉන්න පැටව් ටික එළියට යනවා. හරි ඒක තමයි මේ කියන්නේ. ඉන්පසු පැටවුන් සිය කැමැත්තෙන්ම පිට යන තෙක් උරේ ජලය තුල ගිල්වා හෝ ඇල කර තමයි. ඔව් අර කතාවම තමයි කියන්නේ කියලා. ඉතින් අවසානයේදී වෙන්නේ ළමයි මේ පැටවුන් සිය කැමැත්තෙන්ම පොකුණ තුලට සිය කැමැත්තෙන් පිට වී යනවලු පොකුණ තුලට. හරි ඉතින් ඒ සඳහා මේකෙදි වෙන්නේ ළමයි බොහොම සරලව කිව්වොත් එහෙම උරේ ඇල කරලා අපිට තියන්න පුළුවන්. හරි එතකොට ඉතින් මාවල් ටික නිකම්ම යනවා. හරි මේක ප්‍රායෝගික කතාවක් මම මේ කිව්වේ බොහොම සරලව. ඉතින් බොහොම සරලව කිව්වේ ඔකට මම හිතනවා මේක තේරෙන්නේ නැති මොකද අපි විස්තර මස් වගාවේ මේවා කතා කරා. බොහොම හොඳට කතා කරලා තිනවා. හරි මම ඒකයි නැවත තා හොඳට මේ ටික කිව්වේ නැත්තේ ඔකට ඒ කොටස් බලන්න. හරි ඒව මතක තියෙන්න ඕන. රයිට්. ඔලමයි. පොකුණේ මත්ස්‍ය පැටවුන් තැම්පත් කිරීම. හරි? රයිට්. ඉතින් මේ පොකුණු වල මත්ස්‍ය පැටවු තැම්පත් කිරීමේදී හරි? අපි දැන් කතා කරානේ. ඒතකොට ටිකක් අර අපි සලකා බලන්න ඕන සාධක ටිකක්. එහෙම නැත්නම් අපි මේ මත්ස්‍ය පැටවුන් කොහෙන්ද ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් අපි හිතන්න ඕන. ඉතින් ඒ ටික තමයි මම මෙතනදී දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. හරි? රයිට්. අවශ්‍ය මත්ස්‍ය පැටවු මත්ස්‍ය වගා මධ්‍යස්ථානයේ හෝ වෙනත් මත්ස්‍ය ගොවියෙකුගෙන් ලබාගත හැකියි. මේ පොකුණු සඳහා අවශ්‍ය කරන මේ මාළු පැටවු ප්‍රධාන වශයෙන්ම ඔය මත්ස්‍ය වගා මධ්‍යස්ථාන තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් ඔය දඹුල්ල වගේ ප්‍රදේශවල ඉබ්බන් කටුව වගේ ප්‍රදේශවල තියෙනවා. හරි? ඒ වගේ තැන්වල තියෙනවා මේ ලංකාවේ හැමතැනම වගේ තියෙන උඩවලව ඒ වගේ ඔය පැතිවල තියෙනවා. ගොඩාක් පැතිවල තියෙනවා මේ ආහාර මත්ස්‍ය පැටවු ගන්න ස්ථාන. හරි? ඒවෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඔය දඹුල්ල ඉබ්බන් කටුව වගේ ප්‍රදේශවල ආහාර මත්ස්‍ය වගා ඒ ගොවි පොළවල් තියෙනවා. හරි? ඉතින් මේ වගේ තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මත්ස්‍ය මේ ගොවි මහතුරුගේ ගොවෙන් ලබා ගන්න පුළුවන්. මත්ස්‍ය වගා කරන මේ ගොවියෙකුගෙන් ලබා ගන්නත් පුළුවන් ඒ අවශ්‍ය කරන පැටව. වගා කිරීම සඳහා මත්ස්‍ය පැටව සැකසීම අභිජානාගාරය තුළ සිදු කරයි. අනිවාර්යයෙන්ම වගා කිරීම සඳහා මේ මත්ස්‍ය පැටව සකස් කිරීම. උදාහරණ වශයෙන් ගත්තොත් ළමයි මේ මත්ස්‍ය පැටව ටික ලොකු කරන්න එපා. ඇඟිල්ලන් දක්වා මේ මාසයක් දක්වා වෙන මේ මත්ස්‍ය පැටව ටිකක් ලොකු කරන්න එපා. ඒ ලොකු කිරීම සිදු කරන්න. එහෙම තමයි මේ මත්ස්‍ය පැටව සකස් කිරීම සිදු කරන්නේ අභිජානාගාරය තුළ. අභිජානාගාරය තුළදී පැටවුන් ලබා ගැනීමට ප්‍රධාන ආකාර දෙකකට සිදු කරයි. ස්වභාවික පරිසර තත්ත්ව වෙනස් කර මත්ස්‍යයන්ගේ අභිජානනය කොට පැටවුන් ලබා ගැනීම. උෂ්ණත්වය ලවන තව ආලෝක වගේ ආලෝක ප්‍රමාණය වගේ සාධක වෙනස් කරලා අපිට පුළුවන් මත්ස්‍ය පැටවුන් ලබා ගන්න. උදාහරණ වශයෙන් තිලාපියා. ඔව් මේ කියන්නේ ළමයි දැන් සාමාන්‍යයෙන් අභිජානාගාරය තුළදී පැටවුන් ලබා ගැනීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ළමයි මේ ස්වාභාවික පරිසර තත්ත්වයන් වෙනස් කරලා ඒ මත්ස්‍යයන් අභිජානනය කරගන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් උෂ්ණත්වය ආලෝක වගේ සාධක වෙනස් කරනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් දැන් උෂ්ණත්වය එහෙම ටිකක් වැඩි කරලා හරි මේ මත්ස්‍යයන් මේ සිදු අභිජානනය සිදු කරනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ මත්ස්‍යයන්ගේ ඇඟ ඇතුලේ තියෙන මේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ තියෙන ජෛව රසායනික ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. හරි වැඩිවීමක් නෙවෙන්නේ. හරි වැඩි වුණාට පස්සේ ඔවුන් අභිජානනය සඳහා ඒ සූදානම් වීම වෙනවා. ඉතින් ඒ දේ කරන්න පුළුවන් ළමයි තිලාපි වගේ මත්ස්‍යයන්. හරි තිලාපි වගේ මත්ස්‍යයන්ට සිදු කළා අභිජානනය කළා පැටව ගන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ලවණතාවයේ උෂ්ණත්වය ආලෝක ප්‍රමාණය වගේ සාධක වෙනස් කිරීම තුළින් මත්ස්‍ය පැටව එහෙම නැත්නම් අභිජානනය කිරීම සිදු කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි හෝමෝන භාවිතා කර පැටව ලබා ගැනීම. හරි ඉන්දිය හා චීන කාපයන් තමයි උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි අපි මාළු ගැන කතා කරා. ඉන්දිය හා චීන කාපයන් තමයි ප්‍රධාන වශයෙන්ම උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ හෝමෝන භාවිතා කරලා අභිජානනය කොට පැටව ලබා ගැනීම. ලබා ගැනීම ගැන කතා කිරීමේ හෝමෝන ගැන කතා කරලා ළමයි තියෙනවා LH කියලා හෝමෝන තියෙනවා FH කියලා හෝමෝන තියෙනවා ලිංගික උත්තේජන සඳහා එහෙම නැත්නම් මත්ස්‍යයාගේ ඒ ලිංගික කටයුතු සඳහා අභිජානනය සඳහා ඒ වැදගත් වෙන හෝමෝන ඉන්ජෙක්ෂන් කළා. එහෙම නැත්නම් කෘත්‍රිම ක්‍රමවේදයක් මගින් එහෙම නැත්නම් හෝමෝන භාවිතා කරලා තමයි මේක කරන්නේ. හරි ඒ ගැන මම වැඩි දුර කතා කරන්න යන්නේ නැහැ. මේක කරන්නේ ළමයි ප්‍රධාන වශයෙන් ඔය මත්ස්‍යයන්ට ඔය චීන කාපයන් ඉන්දිය හා චීන කාපයන් වගේ මත්ස්‍යයන් අල්ලගෙන ඒ අදාළ වෙන හෝමෝන එන්නත් කරනවා. ඉතින් මේ හෝමෝන එන්නත් කළා මත්ස්‍යයට හෝමෝන එන්නත් කරලා
මත්ස්‍යයාගේ ලිංගික ක්‍රියාවන් සඳහා එමෙත අභිජන්‍ය සඳහා වැදගත් හෝමෝන එන්නත් කරලා උන්ගේ අභිජන්‍ය කරලා පැටවු ලබා ගැනීමක් තමයි මේකෙදි බොහොම සරලව වෙන්නේ. හරි. මේට අමතර ස්වාභාවික පරිසරයෙන් අවශ්‍ය පැටවු එකතු කරගත හැකිය උදාහරණ වේක්කයක්. හරි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එන්නමයි පොකුණු තුලට අවශ්‍ය මාළු පැටවු ස්වාභාවික පරිසරයෙමුත් අල්ලා ගන්න පුළුවන්. උදාහරණ ගමු වේක්කයක්. හරි. මේක තමයි මේ ඔන්න ඔකට දැන් දන්නවා කොහොමද මේ අභිජන මේ ද මාළු පැටවු පොකුණකට මත්ස්‍ය පැටවු ලබා ගැනීම සඳහා කොහොමද මේ මත්ස්‍ය පැටවු ලබා ගැනීම සිදු කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් සරලව ගොතෙම පොකුණක් සඳහා මත්ස්‍ය පැටවු ලබා ගැනීමදී එහෙම නැත්නම් පොකුණක් මත්ස්‍ය පැටවු අවශ්‍ය කරන මත්ස්‍ය පැටවු කොහොමද ලබා ගන්න කියලා ඔකට දැන් දන්නවා. උදාහරණයක් වශයෙන් මම කිව්වා අභිජානාගාරය තුලදී පැටවු ලබා ගැනීම. හරි. ඒක හෝමෝන ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ස්වභාවික පරිතත් වෙනස් කරලා ගන්න පුළුවන්. ඊට අමතරව ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගන්නත් පුළුවන් කියලා මම කිව්වා. රයිට්. තැන්පත් කිරීම සඳහා මාසයක් පමණ වයසදී ඇඟිල්ලන් ෆින්ගරින් තෝරාගත යුතුය. මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ගහන ගණන්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ප්‍රධාන වශයෙන් ළමයි මේ පොකුණු තුල මත්ස්‍ය පැටවු තැන්පත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මාසයක් පමණ වයසදී ඇඟිල්ලන් තමයි ප්‍රධාන වශයෙන් තෝරාගන්නේ. ඉතින් මත්ස්‍ය පැටවු තැන්පත් කිරීමේදී මේ පොකුණු තුල මේ ගහන ගණන්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න. අපි කතා කරමු ගහන ගණන්ත්වය කියන්නේ මොකක්ද කියලා ඉදිරියේදී. අධික ගහන ගණන්ත්වය යොදා ගන්න නම් වාතනය කිරීමට හා අප්‍රදව්‍ය ඉවත් කිරීම වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. සාමාන්‍ය අධික ගහන ගණන්ත්වයක් යොදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම වාතනය කිරීම ඒ වගේම අපද්‍රව්‍ය ඉවත් කිරීම වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. හරි. රයිට්. අපි කතා කරමු ඉදිරියේදී මේ ගහන ගණන්ත්වය කියන්නේ මොකක්ද කියලා. ඕලමයි. ගහන ගණන්ත්වය අනුව අපි දැන් කතා කරමු කලින් කතා කරු ගහන ගණන්ත්වය කියන්නේ මොකක්ද කියලා. ගහන ගණන්ත්වය අනුව ඒකීය ශේෂ්ත්‍ර බලයක අන්තර්ගත වන ජීවීන් සංඛ්‍යාව. ජල ජීවි වගාවේදී ගහන ගණන්ත්වය යොදා ගන්න ආකාරය අනුව වගාකම කිහිපයි. ඒවා නම් විස්තෘත ක්‍රමය, අර්ධ සූක්ෂම ක්‍රමය, සූක්ෂම ක්‍රමය සහ අධි සූක්ෂම ක්‍රමය. තමයි මේ ගහන ගණන්ත්වය කියලා කියන්නේ මේ ටැංකියක ඉන්න පුළුවන් බොහොම සරලව මම කියන්න. ටැංකියක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් යම් මස්ත ටැංකියක ඉන්න පුළුවන් ජීවීන් සංඛ්‍යාව තමයි ගහන ගණන්ත්වය කියලා කියන්නේ. හරි. ඒතර ඔය ගහන ගණන්ත්වය වැඩි වෙන්න මොකද්ද කරන්න ඕන? ඔවුන්ගේ මත්ස්‍ය සංඛ්‍යාව වැඩි වෙනවා. ගහන ගණන්ත්වය වැඩි කියලා කියන්නේ මාළු ප්‍රමාණයත් වැඩි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් මාළු ටැංකියක ගහන ගණන්ත්වය වැඩි කියලා කියන ළමයි මේ මත්ස්‍ය ගහන ගණන්ත්වය වැඩි කියන්නේ මාළු ප්‍රමාණයත් වැඩි. හරි. එතකොට අපිට කරන්න වෙන්නේ මොකද්ද? මත්ස්‍ය ටැංකිය වාතනය කරන්න ඕනේ. මොකද මේ මාළුන්ට අවශ්‍ය කරන ඔක්සිජන් හිඟ වෙන්න පුළුවන් මේ මාළු ප්‍රමාණය වැඩි නිසා මාළු ටැංකිය වාතනය කරන්න ඕන. එතන ඉහාට ගියාට පස්සේ කෑම ඒ අවශ්‍ය කරන ඒ කෑම එතන ඉහා ගියාට පස්සේ මත්ස්‍යයන්ගේ සිදුවන මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම මේ වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. හරි. ඉතින් මම ඔය දාලා දින ළමයි ගහන ගණන්ත්වය අනුව යොදා ගන්න ලබන මේ වගා ක්‍රම. හරි. ඒවා මහා ලොකුට හිතන්න යන්න එපා. මම නිකන් උදාහරණ විදියට මොකද බොහොම සරලව මම ටිකක් අර වැඩිපුර දෙන්න ඕන කියලා හිතලා මම තමයි දැම්මේ. ඒකද පොඩි ගැටලුවක් කරගන්න එපා ඒවා. හරි. මම ඒවා ගැන මහා ලොකුට කතා කරන්න යන්නේ නැහැ. රයිට්. ජලපෙබේ ආකාරය මත තැන්පත් කරන ඇඟිල්ලන් ප්‍රමාණය තීරණය වේ. උදාහරණ වශයෙන් ගත්තොත් අඟල් දෙකමාරක ප්‍රමාණය සහිත වයස මාස දෙක හමාර වන මසුන් පැටවුන් වර්ග මීටර 1.3 ප්‍රමාණයක් තැන්පත් කරනවා. සාමාන්‍ය ළමයි මේ ජලපෙබේ ආකාරය මත තැන්පත් කරන මේ ඇඟිල්ලන් ප්‍රමාණය තීරණය වෙනවා. හරි? බොමල්ලෝ කියන්නේ. අපි ගත්තොත් මේ මෙහෙම කියන්නම්කෝ. ඊටමත් කුඩා ටැංකියක් තියෙනවා නම් හරි ඒකට දාන්න පුළුවන් මත්ස්‍ය පැටවු 100යි නම් 100 තමයි දාන්න පුළුවන්. හරි? 200ක් දාන්න බෑ. හරි? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම ගන්නම්කෝ. පොඩි පොකුණක් තියෙනවා. හරි? කුඩා පොකුණකට මත්ස්‍ය පැටවු 100ක් දාන්න පුළුවන් නම් වැවක් වගේ එකක් තිබ්බොත් ඒ වැවට දාන්න පුළුවන් මත්ස්‍ය පැටවු 10000. හරි? ඒ වගේ අර අපි ගත්තොත් මේ ජලපෙබේ ආකාරය මත එහෙම තමයි අපි යොදා ගන්න ලබන පොකුණක්ද වැවක්ද මොකද්ද ඒ ආකාරය මත ජලපෙබේ විශාලත්වය අනුව හරි තැන්පත් කරන ඇඟිල්ලන් ප්‍රමාණය තීරණය වෙනවා. හරි? ප්‍රධාන වශයෙන්. හරි? ඒක තමයි මේ කියන්නේ. බොහොම සරලව. හරි? ඔයාලට මම හිතන්නේ තේරෙන්නේ නැති මොකද්ද මේ කියන්නේ කියලා. හරි? එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඕලමයි. මිරිදිය මත්ස්‍ය වගාව නඩත්තු කරන ආකාරය. දැන් අපි කතා කරා කොහොමද මේ මත්ස්‍ය පැටවුන් හඳුන්වා දීම කරන්නේ මේ ගහන ගණන්ත්වය ගැන කතා කරා. හරි? බොහොම සරලව ගියොත් පොකුණු තුලට ඔන්න මත්ස්‍ය පැටවු ටික අපි හඳුන්වා දුන්නා. හරි? බොහොම සරලව ගියොත් දැන් පොකුණකට ඒ අවශ්‍ය කරන මත්ස්‍ය පැටවු ටික අපි හඳුන්වා දීම කරා. හරි? ඉතින් හඳුන්වා දීලා ඔහොම නිකම් බලා ඉන්න බෑනේ. ඒවා නඩත්තු කරන්න ඕන. උන්ට කන්න දෙන්න ඕන, වාතනය කරන්න ඕන. හරි? එතකොට මේ ජලයේ විවිධ රසායනික සාධක ඒ වගේ සාධක පාලනය කරන්න ඕන. pH ගේ ඒ වගේ සාධක තියෙනවා පාලනය කරන්න ඕන. අපිට නිකම් බලන් ඉන්න බෑ නඩත්තු කරන්න. දැන් අපි ගත්තොත් භෝගයක් වගා කරත් අපි නඩත්තු කරන්න බෑ ළමයි. භෝගයක් වගා කරත් අපි නඩත්තු කරන්න ඕන. හරි? මොකද වගාවකදී වුණත් අපි නඩත්තු කිරීමක් කරන්න ඕන. පැහැදිලිද? හරි? ඉතින්
අපි බලමු මේ මිරිදිය මස් වගාවකුත් ඒ වගේ තමයි දාලා අපි මාළු ටික දාලා ඔහේ පැත්තකටලා ඉන්න බෑ. හරි පැත්තටලා ඉන්න බෑ නඩත්තු කරන්න ඕන. ඉතින් බලමු කොහොමද මේ නඩත්තු ආකාරය කරන්න කියලා. රයිට්. මස් වගා නිසිලෙස පවත්වානේ යම නඩත්තු කිරීම සැඳින්නේ. එහිදී ආහාර කළමනාකරණය, ජල කළමනාකරණය, මසුන්ගේ වර්ධනය ගැනීම හා ඒවා පිළිබඳ නිසි ලෙස වාර්තා තබා ගැනීම පිළිබඳ සැලකිලිමත් වී යුතුයි. රයිට්. ආහාර කළමනාකරණය. හරි. රයිට් මේකේ තමයි මේ මස් වගා නඩත්තු කරනවා කියලා කියන්නේ මනාව මස් වගා නිසි ලෙස පවත්වාගෙන යාම තමයි නඩත්තු කරනවා කියලා කියන්නේ. එහිදී ප්‍රධාන වශයෙන්ම ආහාර කළමනාකරණය, ජල කළමනාකරණය, මසුන්ගේ වර්ධනය ගැනීම හා ඒවා පිළිබඳ නිසි ලෙස වාර්තා තබා ගැනීම ප්‍රධාන වශයෙන්ම ඒ ගැන සැලකීමක් වෙන්න. අපි ඉස්ලාම කතා කරමු මේ ආහාර කළමනාකරණය. අපි කොහොමද මේ මසුන්ට ආහාර ලබා දෙන්නේ කියලා අපි බලමු. මසුන් වගා කිරීමට පෙර පොකුණු පෝර කිරීම කරන ලද වුවද කෘත්‍රිම ආහාර දීම ලබා දීම කළ යුතුයි. දැන් අපි කතා කරානේ මාළු පොකුණකට දාන්න කලින් පොකුණ සරු කරන්න ඕන, පෝර කරන්න ඕන. ඒකෙදි ස්වභාවික ආහාර තියෙනවා. ඒ ස්වභාවික ආහාර තිබ්බට පොකුණේ හරි පොකුණේ ස්වභාවික ආහාර තිබේ. ඒ ආහාර තමයි මසුන්ට මදි. ඒකින්ද අනිවාර්යයෙන්ම කෘත්‍රිම ආහාර අපිට කඩේ ගන්න තියෙන ආහාරත් ලබා දෙන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. මෙහිදී පොකුණ තුල ස්වභාවික ආහාර වර්ධනය කළ නලද සත්ප්‍රාංග වර්ග හා ශාකප්‍රාංග තිබුණද එම ප්‍රමාණය නියමාකාර පෝෂණ ප්‍රමාණ නැත. අර මම කලින් කිව්ව කතාව. දැන් පොකුණු තුල ස්වභාවික සත්ප්‍රාංග එමෙත ස්වභාවික ආහාර තිබ්බත් ඒ මදි මේ මාළුන්ගේ වර්ධනය. ඒකින්ද අනිවාර්යෙන් වෙළඳ පොලේ තියෙන කෑම වලට අපිට යන්න ඕන. මොකද මසුන්ගේ පෝෂණය සඳහා මේ ආහාර මේ ස්වභාවික ආහාර මදි කියලා තමයි මේ කියන්නේ. මිදිය මසුන් වගා පොකුණක ඉන්දියන් කාපයන් හෝ තිලාපියා වගා කරයි නම් පොල් පුන්නක්කු හාල් නිවුඩු කරවලකුළු එකට එක අනුපාතන මිශ්‍ර කර තෙත් කර මාළුවාගේ දේහ බරින් 5% ප්‍රමාණය ලබා දී යුතුයි. සාමාන්‍යයෙන් මේ මිරිදිය මත්ස්‍යයන්ට එහෙනම් ආහාර මේ මිරිදිය මත්ස්‍යයන් ලබා අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය සමයි අපි මීට කලින් මම කතා කරලා තියෙනවා. එම මත්ස්‍යයේ දේහ බරින් 5% ප්‍රමාණය. හරි. අපි මේ කලින් විස්තර මත්ස්‍ය වගාවේදී ඔකට මතක ඇති කතා කරා මේ ගණනය කිරීම එහෙම අපි කරා. බොහොම සරලව ගණනය කිරීම එහෙම මම කියලා දුන්නා. හරි. මම හිතනවා මතක ඇති කියලා. ඉතින් සාමාන්‍යයෙන් මසුන්ගේ දේහ බරින් 5% ප්‍රමාණයක් තමයි මසුන්ට ආහාර විදිය ලබා දීම කරන්නේ. හරි. අපි නම් ඊළඟ කොටසට යමු. මිට අමතර වෙළඳ පොලේ කෘත්‍රිම ආහාර මිලදී ගැනීම සිදු කළ හැකියි. එම කෘත්‍රිම ආහාර වල පාල් සංඝාටක අඩංගුයි. අපි ගත්තොත් මේ කරවල කුඩු තියෙන පුළුවන් ආහාර නියුඩු සෝයා තලප තිරිඟු පිටි ඉස්සන්නෝලු තෙල් විටමින් මිශ්‍රණ khනිජ මිශ්‍රණ. ඒ වගේ දේවල් මේ ආහාරයේ අන්තර්ගත වෙලා තියෙනවා මේ කෘත්‍රිම ආහාර වේල් වල. ඉතින් මේකෙදි ළමයි හැම දැන් අපි ආහාර වේලා සැලකීම. දැන් මේ කතා කරා කලින් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ හරි විටමින ඒ හැමදේම මේ ආහාර සලාකේ තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. දිනක වාර 2ක් 3ක් පමණ ආහාර ලබා දීම කළ යුතුයි. සාමාන්‍යයෙන් මසුන්ට ආහාර ලබා දීමේදී දවසට ඒ ප්‍රමාණවත් වන ආහාර ප්‍රමාණය ලබා දෙන්න ඕන. ඒකෙදී දිනකට දින 2ක් 3ක් අතර ප්‍රමාණයක ආහාර ලබා දෙන්න. අපි මීට කලින් මම කතා කරා මාළු 100කට අවශ්‍ය මාළු පටව් 100කට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය කිලෝ 50යි නම් අපිට මේක දෙකට කඩලා දෙන්න පුළුවන්. හරි. ග්‍රෑම් 50 ග්‍රෑම් 25 වගේ කඩලා දෙන්න පුළුවන්. හරි. දෙකට හෝ තුනට හෝ කොහොම හරි මේක අපිට කඩලා ඒ නිශ්චිත ප්‍රමාණයන් දවසට දෙන්න පුළුවන්. මොකද එකවර දාන්න යන්නෙත් නෑ කෑම. හරි. එතකොට ඔකටිට මේවා තේරෙන්න ඕන. මොකද විසුරු මත්ස්‍ය වගාවේ එහෙම ඔකට කතා කරානේ මේවා මේ අපි ඉගෙන ගත්තානේ මේවා. හරි. රයිට්. ආහාර කෙලිම පොකුණට දැමීමේ අපතේ යෑමට ලක් වේ. එම නිසා පහත පරිදි පිගානක් ආකාරයට විහුවක්ගෙන එය හතර පැත්තෙන් විද පොකුණු තුල ජල මට්ටමේ මැදක් දක්වා ලණුවක් ආදාන එල්ලා තබයි. එවිට ආහාරයට දමන අතර මසුන්ගේ පැමිණ කෑම ලබා ගනී. ඔව්. ප්‍රධාන වශයෙන් දැන් පොකුණේ බිමට දැම්මොත් එහෙම දැන් පොකුණට කෙලින්ම ආහාර විසික් කරොත් මොකද වෙන්නේ? ආහාර ටික අපත යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේකෙදි කරන්නේ මෙන්න මේ වගේ පොකුණකට දාලා. එහෙම තමයි මෙන්න මේ වගේ මත්ස්‍ය ආහාර තැටියකට ඒ අදාළ ආහාර ටික දාලා ලණුවක් ආදාරෙන් මේක හිමීට පොකුණේ අඩක් දක්වා මේක හිමීට පහළට යවනවා. හරි. මත්ස්‍ය මේ තැටිය මෙන්න මේ ආකාරයට තියෙන මේ මත්ස්‍ය තැටිය. ඔකට පේනවනේ මේ ඔකට දකුණු අත පැත්තේ තියෙන මත්ස්‍ය තැටියක් තමයි මේ තියෙන්නේ. හරි. ඕක මැදට කැමරා ටික දාලා හිමීට පොකුණට දානවා. ඇතුළට දානවා. දැම්මට පස්සේ අර මාළු ටික ඇවිල්ලා ආහාර ටික ලබා ගන්නවා. එතකොට මේ කිසි ආහාර අපතේ යෑමක් වෙන්නේ නැහැ, හානියක් වෙන්නේ නැහැ. ආයෙත් අවශ්‍ය වුණාට පස්සේ මත්ස්‍ය තැටිය උඩට ඉස්සීමක් කරන්න පුළුවන්. හරි. ඒ මන්සුන් කාලේ වුණාට පස්සේ. හරි. ඉතින් ඒකින්ද ආහාර අපතේ යෑමක් සිදු වෙන්නේ නැහැ. වැඩිපුර ආහාර ලබා දීම නුසුදුසු වන අතර වරකට ප්‍රමාණවත් වන තරමට පමණක් කෑම ලබා දීම වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ මාළුන්ට වැඩිපුර ආහාර ලබා දෙන්නේ නැහැ. උන්ට ප්‍රමාණවත් වන ආහාර ප්‍රමාණය විතරයි. ඒක මැනලා කරලා තමයි මේ ආහාර ප්‍රමාණ ලබා දීම කරන්නේ මත්ස්‍යයන්ට. හරි. ඉතින් ඒක පැහැදිලිව ඔකට මීට කලිමුත් අපි ඔය කතා කරා නැවත කතා කිරීම තේරුමක් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. හරි. එහෙනම් ඊළඟ කොටස යමු. ජල කළමනාකරණය.
ඕලමයි. දැන් මේ මාළු 100ක් 200ක් දාපු දැම්මට පස්සේ පොකුණකට අපි හිතමු මාළු 2000 3000ක් දානවා කියලා. දැම්මට පස්සේ මේ ජලය කියන දේ කළමනාකරණය කරන්න ඕනේ. හරි? හරි? ඉතින් මොකද ජලය විනාශ වෙන්න පුළුවන්, අපවිත්‍ර වෙන්න පුළුවන්, ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්, pH එකේ අඩු වැඩි වීම විචලනයන් වෙන්න පුළුවන් විවිධ හේතුන් මත. ඉතින් මේවා කළමනාකරණය කරන්න. අපි බලමු මේවා කොහොමද කරන්න කියලා. මේදී පොකුණු තුල පහ තත්ත්වයන් ප්‍රධාන වශයෙන් පාලනය කළ යුතුයි. pH එකේ ඇල්ගිරි ප්‍රමාණය, ශාකහ සාත්ව ප්‍රවාහාංග, එහෙම නැත්නම් ජල ද්‍රව්‍ය O2 ප්‍රමාණය, ජල ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ඇමෝනියා, එහෙම නැත්නම් ජල ද්‍රව්‍ය ඇමෝනියා ප්‍රමාණය වගේ දේවල් පාලනය කරන්න ඕනේ. මොකද මේවා අහිතකර විදියට තිබ්බොත් එම් මසුන්ට වර්ධනය සඳහා ඒවා අහිතකර ආකාරයට බලපානවා. ජලය තුළ pH එකේ අනවශ්‍ය සාමනික වීම හේතුවෙන් බාෂ්පීම වීම මසුන් අපහසු පීඩාකාරී තත්ත්වයට ලක්වීම සිදු වෙනවා. හරි ලක්වීම වේ. ඔව් අපි කතා කරන්නේ pH එකේ ආම්ලික සහ බාෂ්පිකතාවයේ මගින් දැන් pH එකේ අඩු වැඩි වීම තුලින් මත්ස්‍යයන්ට වෙන්න පුළුවන් ගැටලු නේද? අපි කතා කරා මීට කලින් ඔකට පැහැදිලි ඇති. මොකද pH එකේ තියෙන 6.5 7.5 අතර ප්‍රමාණය තමයි මත්ස්‍යයන්ට තියෙන්න ඕන. එමසා pH එක අඩු වූ වී ආම්ලික වූ හොත් පොකුණු තුල ජලය භාගයක් ඉවත් කර අලුතින් ජලය දැමීම කළ යුතුයි. එසේ නොමැතිනම් පොකුණට කුඩු කරන ලද හුණු කුඩු දැමිය යුතුයි. සාමාන්‍ය පොකුණට හුළු දාන්න පුළුවන්, පොකුණෙන් භාගයක් ජල ඉවත් කරලා එම භාගයට නැවතත් ජලය අලුතෙන් පුරවන්න පුළුවන්. පොකුණට අනවශ්‍ය තදකොළ පැහැගෙන තිබෙන ජලය හුවමාරු කළ යුතුයි. මේදී පොකුණේ ජලය 3න් 1ක් හරි පොකුණෙන් ජලයෙන් 3න් 1ක් ඉවත් කර ඒ වෙනුවට අලුත් ජලය පිරීම කරන්න පුළුවන්. පොකුණේ තුල වර්ණය නිසි පරිදි නොමැතිනම් එයට ගොම එකතු කරන්න පුළුවන්. මෙහිදී වියලි ගොම කිලෝග්‍රෑමයක ප්‍රමාණයක් පොකුණේ වර්ග මීටර ප්‍රමාණයට යෙදිය යුතුය. සාමාන්‍ය පොකුණේ වර්ණය ඒ කියන්නේ වර්ණයෙන් අදහස් වෙන්නේ තමයි පොකුණ හරියට පොහොර වෙලා නැහැ. පොකුණේ තියෙන පාසි වගේ දේවල් අඩුයි. එහෙම නැත්නම් සත්ත්ව ප්‍රාංග ශාක ප්‍රාංග අඩුයි කියලා. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් දේ තමයි ළමයි ගොම වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. හරි බොහොම සරලව ගොත් වියලි ගොම වගේ දේවල් එකතු කරන්න පුළුවන් මේ පොකුණ තුලට. හරි වර්ණය නිසි පරිදි නැත්නම් ඒක තමයි කියන්නේ. ජල ද්‍රව්‍ය O2 ප්‍රමාණය පාලනය. පොකුණු තුළ ප්‍රසස්ත්‍ර ප්‍රමාණයට ඔක්සිජන් නොමැතිනම් මසුන් පීඩාකාරී තත්ත්වයට ගාහී වේ. එවිට පොකුණ ඉහළ ස්ථානයට පැමිණි ශෝෂණය කිරීමට පටන් ගනී. මෙවැනි අවස්ථාවකදී වැඩිපුර පවතින ඇල්ගි ඉවත් කිරීම කළ යුතුය. විශාල පොකුණක් සඳහා නම් වාතක රෝධ සවි කිරීමේ වාතනය කිරීම සිදු වේ. සාමාන්‍ය කළමනාකාරී පොකුණක ජලය ලීටරයට මිලිග්‍රෑම් 5ක ඔක්සිජන් තිබිය යුතුය. ජලය තුළ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු මට්ටමක තිබිය යුතුය. මේ ජල ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගියොත් pH එකේ අඩු වීම මසුන් තවදුරටත් පීඩාකාරී තත්ත්වයට ලක් වේ. සාමාන්‍ය ළමයි ජලයේ ඔක්සිජන් ප්‍රමාණය පාලනය කිරීමට අනිවාර්යයෙන්ම වාතනය කරන්න ඕන. හරි සාමාන්‍යයෙන් හොඳ කළමනාකරණය කරපු හොඳ කළමනාකාරීත පොකුණක නම් ජලයේ ලීටරයට මිලිග්‍රෑම් 5ක ඔක්සිජන් ප්‍රමාණයක් අනිවාර්යෙන් තියෙනවා. අපි මම කතා කරලා දිනවා මීට පෙර. ඉතින් ඒ වගේම ලොකු පොකුණක් නම් වාතක රෝධ ඒ වගේ දේවල් අපිට දාන්න පුළුවන්. ඉතින් ජලය තුළ අනවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වගේ ප්‍රමාණය වැඩි වීමෙන් වෙන්නේ ආම්ලික වෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියලා කියන ආම්ලික වායුවක් ආම්ලික වෙන්න පුළුවන්. ඒකින්ද මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එහෙම පොඩක් අඩු මට්ටමක තියා ගන්න ඕන. ඉතින් හොඳයි කියලා තමයි මේක කියන්නේ. හරි අපි ඊළඟ කොටස යමු. ඇමෝනියා පාලනය. ඇමෝනියා පාලනය ගැන කතා කරනවා. මේ ඇමෝනියා මේවත් අපි කතා කරලා තිනවා. මේ මසුන්ගේ බහිස්රාවී අපද්‍රව්‍ය එතනින් යාට ගියාම අනවශ්‍ය විදිහට කෑමේ දීමෙන් තමයි මේ ඇමෝනියා ප්‍රමාණය මස පොකුණු තුළ වැඩි අඩු වීම සිදු වෙන්නේ. ඉතින් අනවශ්‍ය විදිහට මාළු පොකුණු තුළ ඇමෝනියා තිබීමත් ඒ මාළුන්ගේ ජීවිතයට එහෙම නැත්නම් මාළුන්ගේ පැවැත්මට අහිතකර විදිහට බලපානවා. අපි බලමු. අනවශ්‍ය ප්‍රමාණයට පොකුණුට ආහාර එකතු කිරීමෙන් ජලය තුළ නිපදවන ඇමෝනියා ඉහළ මෙම ඇමෝනියා මසුන්ට විස ලෙස බලපායි. එම නිසා පොකුණු තුළ අතිරේක ආහාර කාබනික පදාර්ථ ඉවත් කරන්න ඕන. අනිවාර්යයෙන්ම පොකුණු තුළ තියෙන මේ ජරාව හරි අපි ගත්තොත් එම අනවශ්‍ය කාබනික ආහාර මේ වගේ දේවල් අතිරේක ආහාර කාබනික පදාර්ථ ඒ වගේ දේවල් ඉවත් කිරීම කරනවා නම් ඇමෝනියා ප්‍රමාණය අපිට පාලනය කරගන්න පුළුවන්. මොකද එමගින් ඔවුන්ට මත්ස්‍යයන්ට මේ අනවශ්‍ය ප්‍රමාණය ඇමෝනියා එකතු වෙලා ඒවා විසවීම මසුන්ට විසවීම වගේ දේවල් පාලනය කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. වර්ධනය යකි. හරි? රයිට්. දැන් අවසානයේදී දැන් මේ කළමනාකරණයට අයිති වෙන කොටසක්. එහෙනම් තමයි මත්ස්‍ය වගා පොකුණු කළමනාකරණයට අයිති වෙන කොටසක් තමයි ළමයි වර්ධනය යකීම කියලා කියන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මසුන් පොකුණට බහාලීමෙන් පසුව සතියකට වරක් මසුන්ගේ වර්ධනය පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. ඔව්. මම කියවනේ මාළු පොකුණට දාලා ඉවරලා ඔහේ බලාගෙන ඉන්නේ නැහැ. මුන්ගේ වර්ධනය පරීක්ෂා කරලා බලන්න ඕන. හරි? රයිට්. ඒක කරන්න ළමයි සතියකට වරක් ඇවිල්ලා මසුන්ගේ වර්ධනය ඒ වගේ දේවල් පරීක්ෂා කරන්න. මොකද අපි ආහාර මත්ස්‍ය වගාව කරන්නේ අපිට හොඳ ලොකු මාළුවෙක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි? ඉතින් අපි ඒක කරන්න ඕන. අතංගුවක් හෝ 22ක් භාවිතවල මසුන් අල්ලා ගත හැකියි. මේදී අල්ලා ගන්න ලද මසුන්ගේ දිග හා බර ප්‍රමාණය මැනගනි. සාමාන්‍යයෙන් ඉතින් අතංගුවක් හෝ අපි කතා කරන්නේ මේ අතංගුවක් හෝ 22ක් භාවිතයෙන් මේ මසුන් අල්ලා ගන්න පුළුවන්. හරි? ඉතින් මේදී අල්ලා ගන්න ලද මසුන්ගේ දිග බර ඒ වගේ දේවල් මයින්න පුළුවන්. හරි? ඒ
කියන්නේ මාළුවගේ සරලව ගොත් වර්ධනය කොච්චර මාළුව හැදිලාද කියලා තමයි මේ අපි බලන්නේ. හරි. මේ ඉතින් වර්ගයට නියමිත බර හා දිග ප්‍රමාණය ඇද්ද යන වගේ පරීක්ෂා කිරීම සිදු කරයි. එතකොට අපි සාමාන්‍ය ළමයි අපි හිතමු මාසයක දෙක මාළුවෙක් නම් අපිට බලන්න පුළුවන් අපිට කොච්චර මේ මාළුවාගේ වර්ගයට අනුව අනුකූල වේ අදාළ වයසට මාළුවාගේ කොහොමද මේක හැදිලාද මේ මාළුවා හැදිලාද කියලා අපිට බලන්න පුළුවන්. හරි. ඉතින් සරලවම මේක ඉදි කරන්න ළමයි මේ මාළුවා පොඩ්ඩක් ඇගීමක් තමයි කරන්නේ මෙතනදී. කියන්නේ මාළුවා පොඩ්ඩක් අපි බලනවා මේ මාළුවා හැදිලාද තියෙන කියලා. ඉතින් එතනදී අපිට හිතා ගන්න පුළුවන් හරියට මේ පාලන කටයුතු වෙනවද මාළුවාට කෑම බීම ටික හරියට හම්බ වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. අවසානයේ ඉතින් වාර්තා තියා ගන්න ඕනේ. ඉතින් මේදී පහත සඳහන් දත්ත වාර්තා තබමින් සිදු කරයි. සාමාන්‍යයෙන් මේ වස්ස වාර්තා තබා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් එතනදී අපි බලමු කොහොමද මේ වාර්තාව තබා ගන්න කියලා. මසුන් තැන්පත් කළ දිනේ. හරි ඔකට පැහැදිලිනේ. තැන්පත් කළ මසුන් ප්‍රමාණය. හරි ඇඟිල්ලන්ද ඇසිඩ්ලන්ද කීයක්ද කොහොමද 100ක්ද 200ක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේ මියගේ මසුන් ප්‍රමාණය. මේකට අපි කියනවා මාර්ථතාවය කියලා අපි මේකට කියනවා. ඉතින් තැන්පත් කිරීමෙන් පසු දිනකට පසු මියගේ මාළු ප්‍රමාණය තැන්පත් කිරීමෙන් සතියකට පසු තැන්පත් කිරීමෙන් සති දෙකකට පසු ඒ වගේ ඒ අදාළ මිය යන මාළු ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපි බලන්න ඕන. වාර්තා තියා ගන්න ඕනේ. ඒ වගේ තැන්පත් කළ මාළු වර්ග. මේ වාර්තා තියනවා කියලා කියනම කොහේ හරි ලියලා තියා ගන්නවා කියලා තමයි මේ කියන්නේ. හරි. තැන්පත් කළ මාළු වර්ගේ කැටලාද රෝවුද මිරිගාල්ද වේක්කයාද කියලා බලන්න ඕනේ. ඒ වගේ මාළු පැටවුන්ගේ බර එකක් තමයි තැන්පත් කළ දිනේ බර, තැන්පත් කිරීමේ සතියකට පසු බර, තැන්පත් කිරීමේ සති දෙකකට පසු බර, තැන්පත් කිරීමේ මාසයකට පසු පමණ බර, තැන්පත් කිරීමේ මාස දෙකකට පමණ පසු බර කියා ගන්න ඕනේ. ඉතින් ඒවත් මේ වගේ මේ මස්න වාර්තා වල වෙනම පොතක් තියාගෙන ඒක ලියා ගන්න ඕනේ. ඒ වගේ රෝගී ආසාදෙන් ලක් වී ඇද්ද යන වගේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම මේ දේ නම් බලන්න ඕනේ. මොකද රෝගී ආසාදනය මත්සේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒවත් වාර්තා තියා ගන්න ඕනේ. මොකද අනිත් මාළුන්ට මේ බෝ වෙන්න ඕනේ. ඉතින් හරි මේ බෝ වෙයි කියලා හිතන හින්දා මොකද අනිවාර්යයෙන්ම එක මාළුවෙකුට දැන් මාස පොකුණක ඉන්නවා නම් එක මාළුවෙක් ඒ මාළුවාට රෝගයක් තියෙනවා අනිවාර්යෙන් අනිත් මාළුවන්ට බෝ වෙනවා. ඒකින්ද බොහොම පැහැදිලිව මම මේවා කලින් කතා කරලා තියෙනවා. ඒ මාළුවා වෙනත් ටැංකියකට එහෙම නැත්නම් වෙනත් තැනකට දාන්න ඕන. මොකද ඔක්කොම එකට තියන්නේ නැහැ. හරි ඒවා වෙනම අපි කතා කරලා දිනවා මීට කලින්. ඒවා ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. කෙසේ නමුත් රෝගී වෙච්ච මාළුවෙක් ඉන්නවනම් ඒ මාළුවාගෙත් මාළුව පිළිබඳව වාර්තා තියා ගන්න ඕන. පොකුණු තුල ජලයේ තත්ත්වය කොළ පාට ස්වභාවය වැඩි අඩු වීම එහෙම නැත්නම් නැවත පොහොර කළ යුතුද නැද්ද යන වගේ ඒවත් බලන්න ඕනේ. ඒ වගේම ආහාර ලබා දීමේ ප්‍රමාණය ඒකදී වේල් ගන්න ආහාර ඉතිරි වී ඇද්ද නැද්ද යන බවත් වාර්තා තියා ගන්න. මොකද මත්ස්‍ය වගාවකදී හැමදේම පිළිබඳව වාර්තා තබා ගන්න ඕන. හරි. ඉතින් ඕක තමයි මේක සරලව කතා කරලා තියෙන්නේ. එන්න ළමයි අපි ඊළඟ කොටස යමු. right. ඉතින් ළමයි අවසාන කොටස. අස්වනු නෙලිම. දැන් ඔන්න මේ විදිහට දැන් අපි කතා කරා මාළු පොකුණු හැදුවා. හරි මේ පාඩමේ අවසානයත් දැන් මේ කතා අපි ඉන්නේ අවසානම කොටතන අපි දැන් කතා කරොත් මුලින්ම මාළු වර්ග ආහාර මත්ස්‍ය මේ මාළු වර්ග ගැන ඉගෙන ගත්තා. පොකුණු හැදුවා. උන්ට අවශ්‍ය තත්ත්ව ගැන කතා කරා. මසුන් කොහොමද අභිජනනය කරගන්නේ කියලා කතා කරා. හරි පොකුණු වලට මාළු හඳුන්වා දුන්නා. හරි මේ මසුන් කොහොමද කළමනාකරණය කරගන්නේ? එහෙම නැත්නම් පොකුණට මත්ස්‍ය පැටව හඳුන්වා දුන්නාට පස්සේ පොකුණු තුල ජලයේ මේ මසුන්ට අවශ්‍ය තත්ත්ව කොහොමද කළමනා කරන්නේ කියන එක අපි කතා කළා. අවසානයේ තියෙන ළමයි අස්වනු නෙලි. හරි අස්වනු නෙලි. දැන් මේ විදිහට හැදුණු මාළු දැන් අපි තුන් තිලාපියෝ දානවා කියලා මේ පොකුණට. මේ තිලාපියෝ දැම්මනම් මේ පොකුණට මාස 5ක් 6ක් 7ක් 8ක් ඒ වගේ කාලයක් ගියාට පස්සේ නිසි පරිදි උන් වර්ධනය වීමක් වුණාට පස්සේ ඉතින් අස්වනුනේ මේ අස්වනු නෙලා ගන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්නේ. පොකුණේ ජලයේ තිබෙන ප්‍රමාණය හෝ අස්වැන්න සඳහා ඇති ඉල්ලුම අනුව නෙලන ක්‍රමය තෝරාගත යුතුයි. ඔව්. සාමාන්‍ය පොකුණේ තියෙන ජල මට්ටම සහ අස්වැන්නට තියෙන ඉල්ලුම අනුව නෙලීමේ ක්‍රම වෙනස් වෙනවා. අපි බලමු කොහොමද මේ නෙලීමේ ක්‍රම වෙනස් වෙන්නේ කියලා. ජලයේ මදක්වත් ඉස් නොකර දැලක් බාහිරට අස්වැන්න නෙලා ගැනීම. ප්‍රධාන වශයෙන් ගත්තු ළමයි අපි මාළු වගා කරන පොකුණ ළඟට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ඉල්ලනවා මට මාළු කිලෝ එකක් දෙන්න කියලා. හරි. එතෙන්දී අපිට පුළුවන් පොකුණ මදක්වත් ඉස් නොකර දැලක් පොඩි දැලක් දාලා මොකක් හරි අතංගුවක් මොකක් හරි දාලා එක මාළුවෙක් අල්ලා දෙන්න. මොකද එක මාළුවෙක්ගෙන් දෙන්නෙක්ගේ තිලාපි නම් අනිවාර්යෙන් කිලෝ එකක් වගේ දෙනවා. ඉතින් එතනදී පොකුණ සම්පූර්ණ ඉස් කරන්න ඕනේ නැහැ. ජලෙන් කොටදා කිස් කොට දැලක් බාධා ක්‍රමයේ අස්වැන්න ලා ගැනීම. ඉතින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි හිතමු කිලෝ 50කට 200ක් වගේ ගන්න අවශ්‍ය නම් පොකුණ මදක් හිස් කරලා ඒ අවශ්‍ය මාළු ටික අල්ලා දෙන්න පුළුවන්. මොකද ඒක හරි ලේසි. මොකද වතුර තියෙනවට වඩා වතුර හිස් නම් මාළු අල්ලන්න හරි ලේසි. ජලයේ සියල්ල ඉවත් කර සියලුම මත්ස්‍යයන් අල්ලා ගැනීම. හරි. අපි ගත්තොත් එම් ප්‍රධාන වශයෙන්ම මාළු අපිට කවුරු හරි ගොත් මේ පොකුණේ ඉන්න මාළු ඔක්කොම මට ඕන කියලා හරි කිරලා අරන් යන්න එතනදි කරන් තින්නේ ජලයේ ඔක්කොම සියල්ල ඉවත් කරලා මසුන් අල්ලා ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඉතින් අපි දැන් කතා කරා මාළු කොහොමද අස්වැන්න නෙලා ගන්න කියලා. ඉතින් එතනදී ජලයේ මදක්වත් හිස් නොකර අස්වැන්න අල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ ජලයෙන් කොටසක් හිස් කොට
මත්ස්‍යයන් අල්ලා ගන්න පුළුවන් සම්පූර්ණම ජලය සියල්ල ඉවත් කරලා මත්ස්‍යයන් අල්ලා ගැනීම කරන්න පුළුවන්. රයිට්. අස්වන් නෙලිමිදේ නෙලා ගන්න වේලාව පිළිබඳ අවධානය යොමු කළ යුතුවේ. රාත්‍රිය හෝ හිමදිරි උදෑසන ඊටාම සුසුයි. මේ අස්වන් නෙලීම ළමයි ප්‍රධාන වශයෙන්ම නෙල්න වෙලාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මසුන් අල්ලන සිදු කරන වෙලාව පිළිබඳ. ඉතින් සාමාන්‍යයෙන් උදෑසන හෝ සවස් කාලේ තමයි කරන්නේ. මොකද මසුන්ට වෙන පීඩාව ආම කිරීම සඳහා තමයි එහෙම කරන්නේ. මොකද දහවල් කාලේ අධික අවුවේ මාළු ඇල්ලුවොත් ඒ මාළුවාගේ ඒ අස්වැන්න එහෙම නැත්නම් ඒ මත්ස්‍ය අස්වනු ගුණාත්මය පිළිබඳ ගැටලු එන්න පුළුවන්. ඒ හින්දා බොහෝ පැහැදිලිවම කිව්වොත් රාත්‍රී කාලේදී හෝ හිමිදිරි කාලේදී තමයි මසුන් ඇල්ලීම සිදු කරන්නේ. මසුන් වෙළඳ පොළේ යමින් සුදුසු ආකාරය. ඉතින් මෙහෙම අල්ල ගන්න මාළු වෙළඳ පොළට දාන්න එපා අවසානයේදී. මොකද අපි බිස්නස් එකක් කරන්නේ ව්‍යාපාරයක් කරන්නේ. එතෙන් ළම උදාහරණයක් වශයෙන් ගත්තොත් අලුත් මාළු විදියට වෙළඳ පොළට හඳුනා දෙන්න පුළුවන්. අයිස්වල දැමූ මාළු විදියට හඳුනා දෙන්න පුළුවන්. අධිශීත කළ මාළු විදියට හඳුනා දෙන්න පුළුවන්. ඉතින් අලුත් මාළු විදියට ගත්තොත් එimhe ළමයි ඒක කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වෙළඳ පොළ ඉතාල ළඟ පාත තියෙනවා නම් අපිට අලුත් මාළු විදියට දාන්න පුළුවන්. අයිස්වල දාන්න පුළුවන්. සාමාන්‍ය දවස් කීපයක් තියාගන්න. අධිශීත කළ මාළු අපි ටිකක් දුර පළාතට වගේ යවනවා නම් සාමාන්‍යයෙන් අපි හිතමු අනුරාධපුර පොළොන්නරුවේ සිට නුවරඑළිය වගේ දුර පළාත අපි හිතමු කොළඹ ඒ වගේ කොළඹ මාතර ඒ වගේ පැති වලට වැව් මාළු යවනවා කියලා. දී වගේ පැති වලට යවනවා අනිවාර්යෙන් අධිශීත කළ මාළු යවන්න වෙනවා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. ඔකට රූප සටහන් පැහැදිලි. ඉතින් අදට අපේ සම්පූර්ණ පාඩම ඉවරයි. හරි. අදින් අපේ සම්පූර්ණ පාඩම ඉවරයි. විස්තරු මත්ස්‍ය වගාව එහෙම නැත්නම් විස්තරු මත්ස්‍ය වගාව පාඩමත් ඉවරයි. එහෙම නැත්නම් ආහාර මත්ස්‍ය වගාව, ජල් ජීව වගාව අපි ගත්තොත් ජල ශාක වගාව. හරි කියන මේ කොටස් තුනම මේ පාඩමේ අන්තර්ගත වෙච්ච මෙහෙම නැත්නම් 8 වෙනි පාඩමේ තිබ්බ ඒ සියලුම කොටස් ටික අදින් ඉවරයි. හරි. එහෙනම් සම්පූර්ණම සුපිරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ක්ලියර්. එහෙම නැත්නම් සම්පූර්ණ නෝට් එකක් අපේ BST Drive සිංහල YouTube නාලිකාවේ ඔකට බලා ගන්න පුළුවන්. නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඇවිල්ලා අපේ නාලිකාව subscribe කරන්න, යාළුවන්ට කියන්න, වීඩියෝ share කරන්න. එහෙනම් තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔකටට සුබ දවසක් වේවා. එහෙනම් අදින් පාඩම ඉවරයි. නැවතත් මේ වගේම අලුත් පාඩමකින් හම්බෙන තුරු ඔබට සුබ දවසක් වේවා. එහෙනම් BST Drive සිංහල YouTube නාලිකාව. අපි